නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉන්ද මහා නාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුක්තෝ හෝති සත්තේ සද්ධම්මේහි සමන්නාගතෝ හෝති චතුන්නං ධානානං ආභිචේතසිකානං දිට්ඨ ධම්මසුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් වරිහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිවන් මඟ දැනගෙන නිවන් මඟ අනුගමනය කරලා ගමන් කොට යතුම් සාන්තෝ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට යෙදුණා. තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට යෙදුණා. එහෙම තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ සාන්තෝ ලෝකෝත්තර නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන ලෝවැසි සත්‍යයන්ටත් දෙවිමිනිස් සත්ත්ව ප්‍රජාවටත් ඒ නිර්වාණ ධර්මයේ පිළිබඳව පෙන්වා දෙන්නට යෙදුණා. නිර්වාණ මාර්ගයේ පිළිබඳව පෙන්වා දෙන්නට යෙදුණා. 45 වසරක් මුළුල්ලෙහි ස්වකීය බුද්ධ කෘත්‍ය සිද්ධ කරමින් බොහෝ ලෝක සත්‍යයන්ට දෙවිමිනිසුන්ට මේ නිවන් මඟ විවර කරමින් නිවන් මඟ දේශනා කරමින් බොහෝ සත්‍යෝ නිවනෙහි යෙදෙව්වා. නිර්වාණ පුරයට නිවන් පුරයට රැගෙන ගියා. බොහෝ සත්‍යයන් සංසාර දුකින් අත්මුදවන්නට යෙදුණා. පින්නතුනි, නොවැනැති බෞද්ධ පින්නතුන් වශයෙන් අපි හැමදෙනාම උත්සාහ කරන්නේ භික්ෂුන් වහන්සේලා වශයෙන් ගිහි පින්නතුන් වශයෙන් අපි හැමදෙනාම උත්සාහ කරන්නේ ඒ තථාගත සර්වඥ වහන්සේ පෙන්වා දුන්නා වූ සාන්තෝ සුන්දර නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට අවබෝධ කරගන්නට. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන අවබෝධ කරගන්නට නම් ඒ පෙන්වා දුන් විදිහට නිවන් මගෙහි නිවන් මාර්ගෙහි අපි ගමන් කරන්න ඕන. නිවන් මාර්ගය අනුගමනය කරන්න ඕන. කෙනෙක් නිවන් දැක්කා කියලා කියන්නේ තමගේ సంతාන තුළ තියෙන ආශ්‍රයක් ධර්මයන්, කෙලෙස් ධර්මයන් ਸਰව සම්පූර්ණයෙන්ම දුරු කර දැම්මාම, නිර්වශේෂයෙන් ප්‍රහාණය කර දැම්මාම අය කවදාකවත් సంతාන තුළ ඇතිවෙන වෙන ආකාරයට විනාශ කර දැම්මාම, හරියට කියනවා නම් මුදුන්සුන් තල් රුකක් වගේ කරාම, ඒ කියන්නේ තල් ගහක කරටිය සිඳලා දැම්මාම නැවත ඒක හටගන්නේ නැහැ. අන්න ඒ වගේ సంతාන තුළ තියෙන සීලම කෙලෙස් ධර්මයන් සහ මුලින්ම නිර්වශේෂයෙන්ම අය කිසිම දවසක නැවත හට නොගන්න ආකාරයට දුර කර දැම්මාම, සමූල වශයෙන් ඡේදනය කර දැම්මාම අන්න ඒ කෙනා සීල ආශ්‍රයක් ක්ෂය කරපු කෙනෙක් වෙනවා. ਉਹ නිවන් දැක්ක කෙනෙක් වෙනවා. අන්නේ ආශ්‍රයක් ක්ෂය කරන්න නම්, ආශ්‍රයක් ක්ෂය කර ඥාන උපදවා ගන්නට නම්, අන්නේ කෙනෙක් විද්‍යාව උපදවා ගන්නට නම් ඊට මත්තෙන් තමන්ගේ సంతානය තුළ උපදවා ගත යුතු, පිහිටුවා ගත යුතු, එහෙම නැතිනම් අනුගමනය කළ යුතු ධර්මතා තියෙනවා. අන්නේ ධර්මතාවයන් సంతානය තුළ ඇති කරගන්නේ නැතුව, උපදවාගන්නේ නැතුව, පිහිටුවාගන්නේ නැතුව ඒ ආශ්‍රයක් ක්ෂය කර ඥාන උපදවා ගන්නවා කියන එක, ආශ්‍රයන් ක්ෂය කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති කාරණයක්. එහෙනම් නිවන් දකින්න නම් මේ ආශ්‍රයන් ක්ෂය කරන්නම් ඊට මත්තේ මේ ප්‍රතිපදා වශයෙන් අපේ సంతානය තුළ දියුණු කරගත යුතු, උපදවා ගත යුතු, පිහිටවා ගත යුතු ධර්මතා මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙස ධර්මයේ දේශනා කරලා තියෙනවා. නොඑක් සූත්‍ර ධර්මවල
මේක පරියායන්ගෙන් මේක දේශනා කරලා තියෙනවා. ඉතින් අද දවසේදී මේ පින්තුන්ට ඒ ප්‍රතිපදාව මොකක්ද කියලා එක් සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් එක් පරියාය දේශනාවක් අනුසාරයෙන් පෙන්වා දෙන්න තමයි අපි මේ මාතෘකාව වශයෙන් මේ සූත්‍ර පාඨය ඉදිරිපත් කරන්නට දුන්නේ. මේ සූත්‍ර ධර්මය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගෘහපති වර්ගයේ එන සූත්‍රයක්. මේ කාලේ භාග්‍යවත් වරිහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය ජනපදයේ ශාක්‍යයන් විසින් ඉදිකරවලා දුන්නා වූ නිග්‍රෝධාරාමයේ තමයි වැඩ වාසය කළේ. මේ කාලේ ශාක්‍ය රජදරුවෝ තමන්ගේ රටේ සන්තාගාරයක් නිර්මාණය කර ඉදිකරවුවා. සන්තාගාරය කියලා කියන්නේ තමන්ට අවශ්‍ය රැස්වීම කටයුතු සිදු කරන්නට, පිරිසට එක රාශි වෙන්නට, උත්සවාදී පවත්වන්නට සකස් කරගත්ත ශාලාවක්. ඉතින් මේ සන්තාගාරය සකස් කළ අවසන් වුණා. නමුත් තාම කිසිම ශ්‍රමණේක විසින්වත්, බ්‍රාහ්මණේක විසින්වත්, ගිහියෙක් විසින්වත් මේක තාම පාවිච්චි කරේ නැහැ. ඉතින් මේ ශාක්‍ය රජදරුව කල්පනා කළා අපි විසින් මේ කරවපු සන්තාගාරය තාම කවුරුත් වෙන කිසිම ශ්‍රමණේක, බ්‍රාහ්මණේක විසින්වත්, ගිහියෙක් විසින්වත් පරිභෝග කරේ නැහැ, ඉඳුල් කරේ නැහැ. අපි මේක පළමුව බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේට වැඩින්නට සලස්වමු. භාග්‍යවතුන් වහන්සේ පළමුව මේ පරිභෝග කරාම ඒක අපට බොහෝ කාලයක් හිතසුව පිණිස, දීර්ඝ රාත්‍රියේ සෝයේ පිණිස, සැපේ පිණිස පවතිනවා කියලා තේරුම් අරගෙන මේ ශාක්‍ය රජදරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නිග්‍රෝධාරාමයට ගිහින් භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සකින් ඉඳලා මේ කතාව කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ සන්තාගාරයක් කෙරෙවුවා. මේක තාම කවුරුත් විසින් පරිභෝග කරේ නැහැ. කිසිම ශ්‍රමණේක විසින්වත්, බ්‍රාහ්මණේක විසින්වත්, ගිහියෙක් විසින්වත් පරිභෝග කරේ නැහැ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒක පළමුව පරිභෝග කරන සේක්වා. මහා සංඝරත්නය සමග භාග්‍යවතුන් වහන්සේ ඒක පළමුව පරිභෝග කරන සේක්වා. ඒක අපට බොහෝ කාලයක් හිතසුව පිණිස, දීර්ඝ රාත්‍රියේ සැපේ පිණිස, හිතසුව පිණිස පවතිනවා කියලා මෙහෙම ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්බුත භාවයෙන් ආරාධනාව ඉවසවදාලා. මේ පිටම තේරුම් අරගෙන මේ ශාක්‍ය රජදරුවෝ නැවත ගිහිල්ලා මේ සන්තාගාරය බුමුතුරුණු අතුරලා, ආසන පනවලා, පරිභෝග පානීය පැන් තබලා, පහන් දලවලා, මල් වලින් සරසලා නැවත ගිහින් බුදුරජාණන් වහන්සේට සිහිපත් කර සිටියා. ස්වාමීනි සන්තාගාරය සරසලා අවසන් සකස් කරලා තියෙන්නේ. දැන් එහිට වඩින්නට සුදුසු කාලය කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාදී පිරිවරාගෙන තමන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන මේ සන්තාගාරයට වැඩම කරා. පරම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් දෝවණය කරගෙන සන්තාගාරයට පිවිසලා මේ සන්තාගාරයේ බුදුරජාණන් වහන්සේ රසම පනවලා තිබේ මේ විදිහට කොහමද? මේ මැද කණුවක් තිබුණා. ඒ මුදුන් කණුව. ඒ කණුව ඇසුරු කරගෙන පෙරදිග දිශාව බලාගෙන බටහිර දිශාවට පිටුපාලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ආසනය නැත්නම් බුද්ධ ආසනය පනවලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ ආසනයේ අසුන් ගත්තා, වැඩ වාසය කරා. භික්ෂුන් වහන්සේලාත් පිළිවෙලින් තමන්ගේ පාද දෝවණය කරගෙන සන්තාගාරයට පිවිසලා බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන පශ්චිම බිත්තිය ඇසුර කරගෙන පෙරදිග දිශාව බලාගෙන අසුන් ගත්තා. සියලු භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා අසුන් ගත්තෙන් පස්සේ අර ශාක්‍ය රජදරුවෝ ශාක්‍ය පිරිස පාදවණය කරගෙන සන්තාගාරයට පිවිසලා බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන නැගෙනහිර බිත්තිය නැත්නම් පෙරදිග බිත්තියට පිටුපාලා බටහිර දිශා බලාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් අසුන් ගත්තා. මෙහෙම සියලුම දෙනා අසුන් ගත්තයින් පස්සේ ඒ අය බුදුරජාණන් වහන්සේට පසඟ පෙරමැද නමස්කාර කරලා අසුන් ගත්තයින් එහෙම අසුන් ගත්තයින් පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිසට රාත්‍රී මුළුල්ලේම දැහැමි කතාවන් සිද්ධ කරනවා, කුසලයේ සමාදන් කරනවා, තෙද ගන්නනවා, සම්පහන්සනය කරනවා. මේ විදි රාත්‍රී පුරාවට මේ ශාක්‍යයන් කුසලයේ සමාදන් කරවලා, සම්පහන්සනය කරවලා, තෙද ගන්නවලා ආනන්දරුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා කියනවා, පින්වත් ආනන්ද නුඹට මේ ශාක්‍යයන්ට සේක ප්‍රතිපදාව වැටහෙවා.
මෙතන සීක ප්‍රතිපදාව පිළිබඳව පෙන්වා දෙන දේශනා කරන්නටයි කියලා උන්වහන්සේගේ පිට මදක් ගිලන් ස්වභාවයක් තියෙන මා විවේක ගන්නවා කියලා කියවා. ඒ වෙලාවේ ආනන්තරුන් වහන්සේ එසේ ස්වාමීනි කියලා පිළිවදන් දුන්නාම භාගතුන් වහන්සේ තමන්ගේ වහන්සේගේ සංගල සිවුර කියන්නේ දෙපළ සිවුර දෙකට නමල එක ආසනිය වශයෙන් පනවගෙන එහි සිංහසෙයියාවෙන් උත්හාන සංඥාව මනසිකාරය කරගෙන සිංහසෙයියාවෙන් සතපුණා. විවේක ගත්තා. ඊට පස්සේ ආනන්තරුන් වහන්සේ භාගතුන් වහන්සේගේ ආරාධනාව පරිදි මේ ඇයට සීක ප්‍රතිපදාව දේශනා කරන්නට අපි අර මුලින් මාතෘකා කරගත්ත සූත්‍ර පාඨය ඒ මාතෘකාව වේදුවා. ඉදමහාන මරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉන්ද්‍රියේස ගුත්වද්වාරෝ හෝති. භෝජනේ මත්තඤ්ඤු හෝති. ජාගරියං අනියුත්තෝ හෝති. සත්තහි සද්ධම්මෙහි සමන්නාගතෝ හෝති. චතුන්නම් ධානානං ආවිචේතසිකානං දිට්ඨ ධම්මසක විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසරලාභී. දැන් මේ පෙන්වා දෙන්නේ සීක ප්‍රතිපදාව. ඒ කියන්නේ අර මුලින් කියපු විද්‍යා ධර්මයන් ආක්ෂයක් ශේකර ඥාන ආදී විද්‍යාවන් උපදවා ගන්නට නම් ඊට මත්තෙන් තමන්ගේ సంతානය තුළ දියුණු කරගත යුතු උපදවා ගත යුතු පිහිටවා ගත යුතු ධර්මතා තමයි සීක ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියනකොට අපි කියනවා විශේෂයෙන් විද්‍යා චරණ සම්පන්නෝ කියලා. විද්‍යා ධර්මයන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්වාගතයි. එතන විද්‍යාව කියලා කියනකොට ත්‍රිවිද්‍යාවන් හඳුන්වා දීලා තියෙනවා. ඔබේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආශ්‍රයක්ෂය කර ඥානය. තවත් සමහර තැන්වල අෂ්ට විද්‍යාවන්, ෂඩ්ඩ විඥා මේවා ගැන පෙන්වා දෙනවා. විශේෂයෙන් මූලික වශයෙන් ගත්තොත් මේ ත්‍රිවිද්‍යාවන්. ත්‍රිවිද්‍යාවන් කියන මේ විද්‍යා ධර්මයෙන් උපදවා ගන්නට නම් චරණ කියන ධර්මතාවයන්, පසළොස් චරණ ධර්මතාවයන් సంతානය තුළ තියෙනට ඕන. ඒවා දිනු කරන්නට ඕන. හරියට මේ විද්‍යා චරණ මොන වගේද කියලා කිව්වොත් එහෙම දැන් හිතන්න මිහිරි රස ඇති අඹ පළ හට ගන්න අඹ ගහක් තියෙනවා. ඊට නොදුරු ටිකක් දුර තැනක තවත් ගහක බෙනයක වාසය කරනවා පක්ෂීන්. අද කූඩුවක වාසය කරන පක්ෂීන්. අපි හිතමුකෝ ගිරවුන්නේ කියලා. මේ පක්ෂීන්ට මේ ගිරවුන්ට අර අඹ ගහට ගිහිල්ලා ඒ අඹ ගහේ තියෙන මිහිරි අඹ රස විඳින්නට නම් අනුභව කරන්නට නම් මේ පක්ෂීන්ට තමන් ඉන්න තැන ඉඳලා අඹ ගහට යන්නට අවශ්‍යයි. අඹ ගහට යන්නට නම් තමන්ට මොනවද අවශ්‍ය? එතෙන් දිගිදගෙන යන්න පියාපත් අවශ්‍යයි. පියාපත් නැති කෙනෙකුට එතෙන් යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතන ගියේ නැතුව අඹ රස විඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනේ වගේ තමයි මේ පක්ෂීන්ට තමන් ඉන්න තැන ඉඳලා අඹ ගහට යන්න පියාපත් අවශ්‍ය නා වගේ නිර්වාණ ධර්මයේ කෙනෙක් සාක්ෂාත් කර ගන්නට මේ චරණ ධර්මතාවයන් අවශ්‍ය වෙනවා. ගිරවා ඒ පක්ෂියා අඹ ගහට ගිහිල්ලා අඹාත් වහලා අඹගෙඩි රස විඳින එක වගේ තමයි විද්‍යා ධර්මයන්. එන විද්‍යා ධර්මයන් සාක්ෂාත් කර ගන්නට නම් අර පක්ෂියාට පියාපත් වගේ ඒ භික්ෂුවට ඒ ප්‍රතිපදා හැසිරෙන කෙනාට මේ චරණ ධර්මතාවයන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ චරණ ධර්මතාව නැතුව විද්‍යාධර්ම උපදවා ගන්නවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතන දුකින් පීඩිත කෙනෙක්, පිපාසයෙන් පීඩිත වෙච්ච කෙනෙක්, අවරස්මින් පීඩාටපත් වෙච්ච කෙනෙකුට ඒ පීඩාවෙන් සංසිඳෙන්න නම් පීඩාවෙන් මිදෙන්නට යම් ക്ഷേම භූමියක්, සිසිල් පැන් ඇති පකුණක් තියෙන, සිසිල් සෙවණ තියෙන යම් තැනක් තියෙනවා නම් එතෙන්ට යන්නට එතන ගියොත් තමයි ඒ කෙනාට ඒ සැපේ ලබන්න පුළුවන් වෙන්නේ. ඒ සිසිල් පැන් පානය කරන්න පුළුවන් වෙන්නේ. සීතල සෙවණේ සුවේ ලබන්න පුළුවන්කම තියෙන එතන ගියොත්. තමන් ඉන්න තැන එතෙන්ට යන්න නම් තමන්ට පාද එකක් අවශ්‍ය වෙනවා. පාද එකක් නැති කෙනෙකුට එතෙන් යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පාද එකක් ඇති කෙනා එතෙන්ට ගිහිල්ලා ඒ සීතල පැන් පානය කරලා සීතල පැන් වලින් පැන් පහසුව සිද්ධ කරගෙන අර සිසිල් සෙවණේ ඉඳමින් විවේක සුවයෙන් ගත කරන පහසු විදින සැපේ විඳිනවා. අන්නේ වගේ වෙහෙසටපත් වුණා වූ පිපාසයෙන් පීඩිතුණා වූ අවරස්මින් තැවුණා පුරුෂයෙකුට අර ക്ഷേම භූමියට ගිහිලා සැප විඳින්නට නම් තමන් ඉන්න තැන ඉඳලා යන්න පාද එකක් අවශ්‍යයි වගේ තමයි පිනතුනේ නිර්වාණය කියන සැපේ ලබන්නට නම් ඒ විද්‍යා ධර්මයෙන් උපදවා ගන්නට නම්
මේ චරණ ධර්මතා කියන ඒවා අවශ්‍ය වෙනවා. එහෙනම් මේසේක ප්‍රතිපදාවේදී මේ සූත්‍රය පෙන්වා දෙන්න පිළිතුරු මෙන්න මේ කියන 15 චරණ ධර්මතා පිළිබඳව. මේ සූත්‍රයේ හකුරවලා කෙටි කරලා තියෙන මේ 15 චරණ ධර්මතාවයන්. එහෙනම් පිළිතුරෙන් බලමු මොනවද මේ 15 චරණ ධර්මතාවයන් විස්තර වශයෙන් තේරුම් ගන්නට. පළවෙනි කාරණය තමයි පාතිමොක්ඛ සංවර සීලය. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියනකොට ඒක මේ විදිහට අර්ථ දක්වලා තියෙනවා. පාතිමොක්ඛ සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නේසු අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා. ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් යුක්තව වාසය කරනවා. ආචාර ගෝචරයෙන් සම්පන්නව අනුමාත්‍ර වර්ධේ බය දකිමින් ඒ සිල්පද සමාදන්ව ආරක්ෂා කරනවා කියන එකයි සරල අර්ථය. එතෙන්දී පාතිමොක්ඛ කියලා කියන පින්නතුනි පාතිමොක්ඛ කියන එකට අර්ථකථනයක් තියෙනවා. ජෝනං පාති රක්ඛති තන් මොක්ඛේති මොචේති අපායකාදීහි දුක්ඛේහිති පාතිමොක්ඛං කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් මේ සීල ආරක්ෂා කරනවා නම් ඒ සීලෙ විසින් මේ සීල රකින්න කෙනාව අපාය ආදී දුකින් මුදවනවා ආරක්ෂා කරනවා කියන අර්ථයෙන් තමයි පාතිමොක්ඛං කියලා කියන්නේ. අන්න ඒකින අපාය දුකින් ආරක්ෂා කරන යම් කෙනෙක් මේ සීල සමාදන් වෙලා රකිනකොට ඒ සීල විසින් මේ තැනත්තාව අපා දුකින් අපා භයෙන් ආරක්ෂා කරන හින්දා මේ සීලය කියන පාතිමොක්ඛ සීලය කියලා. ඒ පාතිමොක්ඛ සීලයෙන් සංවෘත වාසය කරන්න ඕන. ඒතර පාතිමොක්ඛ සංවර සීලය කියනකොට පින්තුණි ගිහි පින්තුන් වශයෙන් නම් නිත්‍ය පංචශීල ප්‍රතිපදා පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව පොහේ දිනවලදී මෙය සමාදන් වෙන අටසිල් දසසිල් ආදිය ගැන තේරුම් ගන්නට ඕන. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුට නම් සාමණේර දස සීලය තියෙනවා. එතෙන්දී අපි දැනගන්න ඕන දස සීලය කියනකොට දස ශික්ෂාපද තියෙනවා, දස පරිජි තියෙනවා, දස නාසනා තියෙනවා, දස දඬුවම්වත් තියෙනවා. මේ හතර ආකාරයෙන් දැනගන්න ඕන. ඒ වගේම උන්වහන්සේලා විසින් සැකයුතු සේකියා ධර්මතා තියෙනවා. සේකිය 75ක් තියෙනවා. ඒ වගේම ශාසනික වංශ සිද්ධ කරන්නට අවශ්‍ය වෙන වත් පිළිවෙත් තියෙනවා. මේ සියල්ල මේකට ඇතුළත් වෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට නම් උපසම්පදා සීලය. ඒක සාමණේර ස්වාමීන් වහන්සේලා වගේ ශික්ෂාපද සමාදන් වීමකින් සිද්ධ කරන එකක් නෙමෙයි. උපසම්පන්න ස්වාමීන් වහන්සේලා යම් සීමාවක් රැස් වෙලා විනය කර්මයකින් සිද්ධ කරන දෙයක්. ඒ විනය කර්මයේ අවසානයේ වෙනකොට ඒ සාමණේර වශයෙන් හිටපු ස්වාමීන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් බාටපත් වෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් බාටපත් වෙනවා. එතන පටන් උන්වහන්සේ විසින් රැකියුත් සිල්පද සමූහයක් තියෙනවා. ඒක ප්‍රාතිමොක්ඛ සීලය නැත්නම් ප්‍රාතිමොක්ඛය කියලා හඳුන්වනවා. මේ ප්‍රාතිමොක්ඛය කියනකොට එතන උභය ප්‍රාතිමොක්ඛය කියලා පෙන්වා දෙන බික්ඛු ප්‍රාතිමොක්ඛය, බික්ඛුණී ප්‍රාතිමොක්ඛය කියලා. බික්ඛු ප්‍රාතිමොක්ඛය වශයෙන් ගත්තොත් එහෙම ශික්ෂාපද වශයෙන් ශික්ෂාපද 220කුත් ඊළඟට අධිකරණ සමධාතුක සමග 227ක් අන්තර්ගත වෙනවා. ඒ ටික විතරක් නෙමෙයි පින්නතුනි ඊට අමතරව උන්වහන්සේලා විසින් රැකියවත්තා වූ සිදු කරවත්තා වූ ශාසනික වත් පිළිවෙත් තියෙනවා. ඒ වගේම ශාසනික විනය කර්මයන් තියෙන මේ සියල්ලම ඊට ඇතුළත් වෙනවා. මෙන්න මේ කියන සීලය රකින්නකොට තව දැනගත යුතු කරුණ තියෙන. ඒ තමයි ආචාර ගෝචර සම්පන්නේසු. ආචාර ගෝචරින් යුක්තව වාසය කරන්න ඕන. සීල්පද ටික විතරක් රැක්කා පමණකින්ම ප්‍රාතිමොක්ඛ සීලය පිරිසුදුනා වෙන්නේ නැහැ. නිවැරදිව රැක්කා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා නම් මේ ආචාරය සහ අනාචාරයත් ගෝචරය සාගෝචරය කියන එකක් දැනගෙන අනාචරයෙන් වැළකීලා ආචාරය තුල පිහිටන්නටත් අගෝචරයෙන් වැළකීලා ගෝචරය තුල පිහිටන්නටත් අවශ්‍ය වෙනවා. මොකද්ද මේ ප්‍රාථමික සීලයේම අන්තර්ගත වෙන ආචාර ගෝචරය කියන එක ගැන අපි දැනගන්න ඕන. ආචාර ගෝචර සම්පන්නෝති කියනකොට විභංගප්පකරණේ මේ ආචාර ගෝචර සම්පන්නෝ කියන එක මේ විදිහට විස්තර කරනවා. ආචාර ගෝචර සම්පන්නෝති තත්ත ආචාරෝ තත්ත අනාචාරෝ තත්ත කතමෝ අනාචාරෝ කායිකෝ වීතික්කමෝ වාචිසිකෝ වීතික්කමෝ කායික වාචිසිකෝ වීතික්කමෝ කියලා. ඒ වගේම ඉදේ කච්චෝ වේරු දානේනවා පත්ත දානේනවා පුප්ප දානේනවා පාල දානේනවා සීනාන දානේනවා දන්ත කට්ට දානේනවා
චාටුකම්මිතාව, මුග්ගසූපතාව, පාරිබට්ඨතාව, ජංගපේසාන කියනවා මේ විදිහට ආදි වශයෙන් පෙන්වා දෙනවා. ඒ කියන්නේ පින්තුනි ආචාර ගෝචර සම්පන්නෝ කියද්දී එතනදී ආචාරයක් තියෙනවා අනාචාරයක් තියෙනවා. මොකද්ද අනාචාරය කියලා පළමුව පෙන්වා දෙනවා. අනාචාරය කියනකොට කායික වීතික්‍රමය. කියන්නේ කායික වශයෙන් මේ සිල්පද බිඳින එක, වීතික්‍රමණය සිද්ධ කරන එක. එහෙනම් වාචික වීතික්‍රම වාචික වශයෙන් නැත්නම් වචනේ මේ සිල්පද වීතික්‍රමණය කරන එක, බිඳ පියන එක. ඊළඟ කායික වාචික වීතික්‍රම කායින් වචනයෙන් කියන මේ ద్వාර දෙකෙන්ම සිල්පද බිඳින එක. සමහර ශික්ෂාපද තියෙනවා පින්තුනි කායද්්වාරයෙන් විතරයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තුනේ සේවනයේ කියන එක කායද්්වාරයෙන් විතරක් සිද්ධ වෙන එකක්. ඒක වාචිද්්වාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සමහර ශික්ෂාපද තියෙනවා වචීද්්වාරයෙන් විතරක් සිද්ධ වෙන ඒවා. දැන් ධර්ම දේශනා වගේ පරම ප්‍රඥාති ශික්ෂාපද තියෙනවා ධර්ම දේශනා. දැන් කාන්තාවකට බණ කියන්නට බෑ වචන 5කට වැඩි නුවණැති පුරුෂයෙක් නැතුව. එතකොට එහෙම ඒ ශික්ෂාපද බිඳුවොත් එහෙම එකක් වාග්ද්වාරයෙන් සිද්ධ වෙන එකක්. තව සමහර ශික්ෂාපද තියෙනවා කයින් වචනෙන් දෙකම සිද්ධ වෙන්න පුළුවන් ඒවා. සරකම් වාගේ දෙයක්, මනුස්ස ඝාතනයක් වගේ දෙයක්. ඒ වගේ දේවල් ඒ වගේ ශික්ෂාපද කියන්නේ දෙවෙනි පරාජිකාව තුන්වෙනි පරාජිකාව වගේ ඒවා කය වචන දෙකෙම සිද්ධ වෙන්න පුළුවන් ඒවා සිද්ධ වෙන ඒවා. එතකොට කයෙන් විතරක් සිද්ධ වෙන ශික්ෂාපද කැඩුවොත් කායික වශයෙන් විතික්‍රමණය කරා වෙනවා. වචනෙන් විතරක් වෙන ශික්ෂාපද කැඩුවොත් වාචික වශයෙන් විතික්‍රමණය කරා වෙනවා. කායද්්වාරයෙන් වාග්ද්වාරයෙන් දෙකෙන්ම කැඩෙන ශික්ෂාපද කැඩුවොත් එහෙම කායික වාචික වශයෙන් විතික්‍රමණය කරා වෙනවා. ඒ විදිහට මේ ප්‍රාථමික සීලයේ වශයෙන් පෙන්වා දුන්න ශික්ෂාපද බිඳ පියන එක එක අනාචාරයක්. ඒතකොට ඒ නොකර ඒ ආරක්ෂා කරගන්න එක තමයි ආචාර්ය වෙන්නේ. ඒ වගේම තා පෙන්වා දෙනවා ගිහි අය සතුට කිරීම සඳහා, ගිහි අය සන්තෝෂමත් කිරීම සඳහා, එයාගේ හිත් දිනා ගැනීම සඳහා සේනාසනයේ තියෙන සාංගික වූ ඔය දැන් උණගස් තියෙන සේනාසන තියනවා නම් පන්සල් තියෙන ඒ වගේ උණ ලබා දෙනවා. තනකොළ තියනවා තනකොළ ලබා දෙනවා. මල් තියන මල් ලබා දෙනවා. ඵල තියන ඵල ලබා දෙනවා. අද නම් සබන් වගේ දේවල් තියෙන ඉස්සර නම් තිබුණේ නහනසුන කියලා. ඒවා ලබා දෙනවා. දෙහැටි දනු ලබා දෙනවා. අද නම් ඒවට අපි යොදාගන්නේ දත් බුරුසු, දත් බෙහෙත් ඒ වගේ දේවල් ලබා දෙනවා. තවත් නොයෙකුල් දේවල් ගියන් සතුටින් සඳහා සාංගික ප්‍රත්‍ය තමගේ පුද්ගල දේවල් හෝ ලබා දෙනවා නම් ඒ වගේම අර චාටු බස් කියන එක ගියන් උස්තෙන් හිත බල කතා කරන එක ඒ වගේම බොරු සත්‍ය දෙක මිශ්‍රව කතා කරන එක පුංචි දරුවා ගියන්ගේ දායකින්ගේ දරුවල් සුරතා කරන එක මේ වගේ නොයෙක් දේවල් ඇතුළත් වෙනවා. මේ සියල්ලම අනාචාරය වශයෙන් තමයි පෙන්වා දෙන්නේ. අනේ කියන අනාචාරයෙන් වැළකෙන්නට ඕන. ඒ අනාචාරය කියන තව කරුණු කාරණා ගොඩාක් පෙන්වා දෙන පින්තුනි. ඒ සීලම කාරණාවන් මේ අවස්ථාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ කාලය. ප්‍රමාණවත් වෙන්නේ අපිට විස්තර කරන්න. ඉතින් විස්තර වශයෙන් ඒවා කරුණු දැනගන්න අවශ්‍ය නම් පින්තුන්ට විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය කියන පරිච්ඡේදය බලලා තවත් විස්තර වශයෙන් මේවා දැනගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කියන විදිහේ අනාචාරයෙන් වෙන් වෙලා ආචාරයෙන් යුක්ත වීම කියන්නේ කායික වශයෙන් සිල්පද බිඳින්නේ ආරක්ෂා කරගන්නවා, වාචික වශයෙන් සිල්පද කණිතව ආරක්ෂා කරගන්නවා, කායික වාචික වශයෙන් සිල්පද බිඳින්නේ නැතුව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම අර කියපු චාටු කම්මිතා ආදී දේවල් ගියන් සතුට කිරීම සඳහා සිද්ධ කරන්නේ නැහැ. ගියන් සතුට කිරීම සඳහා සාංගික දේවල් හෝ තමන්ගේ පෞද්ගලික පිරිකර හෝ දීම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒවා තමන්ගේ පෞද්ගලික දෙයක් වුණත් සාංගික දෙයක් වුණත් කෙනෙකුට දෙන්නට අවශ්‍ය නම් දිය යුතු පිළිවෙලක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. විනය පිළිවෙලක් තියෙනවා. ඒ විනය පිළිවෙලට අනුව සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන්ගේ පෞද්ගලික දෙයක් වුණත් දෙන්න පුළුවන් වෙන තමන්ගේ දෙමව්පියන්ට දෙන්නට පුළුවන් කියනවා. එහෙම නැතු වෙන අයට දෙන්නට බෑ. වෙන කෙනෙකුට දෙන්නටම අවශ්‍ය නම් ඒක දිය යුතු පිළිවෙලක් ශාසනය සඳහන් වෙනවා. ඒවා සියල්ල මේ වෙලාවේ විස්තර කරන්නේ නැහැ. ඉතින් පින්නතුනි මේ විදිහට ආචාර්යනුත්ව වාසය කරන එක කියන එකත් මෙන්න මේ ප්‍රාථමික සීලයට ඇතුළත් වෙනවා. ඊළඟ කාරණය තමයි ගෝචර සම්පන්නෝ. ගෝචර සම්පන්නෝ කියන කොටත් ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා. අති අගෝචර අති ගෝචර කියලා පෙන්වන්න දෙනවා. මොකද්ද මේ අගෝචරය? අගෝචරය කියද පෙන්වන්න දෙනවා. ඔය වෙසඟරන් වාසය කරන තැන් ඊට පස්සේ පණ්ඩකින් වාසය කරන තැන් තව වැඩි මහල් වෙලාත් විවාහට දිවයටපත් නොවී ඉන්නා වූ අය ඉන්න තැන් ඒ වගේම සොරුන් ගැවසෙන තැන් මංකොලකාරයන් ගැවසෙන තැන්
සරු මරණ තැන්, සත්ව ඝාතනය කරන තැන්, සුරාසල්, එතකොට වෙනත් තව දුරාචාරයන් ඇති තැන්, මේ තැන් ආශ්‍රය කළොත් ඒකට කියන අගෝචරය කියලා. ඒතර මේ තැන් ආශ්‍රය කරන්න ගත්තොත් ඒ වගේ තව රාජවරු, මැතිවරු ආශ්‍රය කරන එකත් අගෝචරයයි. මේ වගේ ආශ්‍රය කරන්න ගත්තාම තමන්ගේ සීලය පිරෙන්න පුළුවන්. තමන්ගේ භ්‍රමචර්යාවට අන්තරාය වෙන්න පුළුවන්. සමහර විට ජීවිතේට උනත් අන්තරාය වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙවැනි නුසුදුසු ඇසුරින් වෙන් වෙන්නට ඕනේ. ඒ වගේ තව ඇතුළත් තියෙනවා භික්ෂුන් වහන්සේලාට දොස් කියන, ගරහන, ශ්‍රද්ධාව නැති, උන්වහන්සේට අවඩ කරන අනෙවැනි මිත්‍යා දෘෂ්ටික අය, ශාසනය පිළිබඳව ශ්‍රද්ධාවක් නැති අය, එවැනි කුල සේවනය කරන එකත් අගෝචරයක් වෙනවා. ඉතින් මේවා සේවනය කරන්න ගත්තාම, මේ වැසුරු කරන්න ගත්තාම වෙන්නේ තමන්ගේ සීලයට, භ්‍රමචර්යාවට, තමන්ගේ සිහියට, ඥානයට අනුතුරු වෙනවා. තමන්ගේ දෘෂ්ටියට පවා අනුතුරු ඇති වෙනවා. සම්මා දිට්ඨිය නැකෙනා මිත්‍යා දෘෂ්ටියක් වෙන්න උනත් පුළුවන්. සිල්වන්ත කෙනා දුස්සීලයක් වෙන්න පුළුවන්. සමාධිමත් කෙනාගේ සමාධි පිරිහින්නට පුළුවන්. නුවණ තියෙන කෙනා නුවණ නැති වෙන්න පුළුවන්. භ්‍රමචර්යාව විනාශ වෙන්න පුළුවන්. සමහරට ජීවිතේ උනත් හානි වෙන්න පුළුවන්. එවැනි උදාහරණ ඕනතරම් අද සමාජයෙන් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ නුසුදුසු ගෝචරයෙන් යෙදෙන්නේ නැතුව, ඒ නුසුදුසු ඇසුරට යන්නේ නැතුව, තමන්ට සුදුසු තමන්ගේ සීලය ආරක්ෂා කරන්න පුළුවන්, භ්‍රමචර්යාව ආරක්ෂා කරන්න පුළුවන්, තමන්ගේ සිහිය, ඥානය දියුණු කරන්න පුළුවන්. ඒ පුතුම් ප්‍රතිපatti මාර්ගය අනුගමනය කරන්න පුළුවන් වෙන ආකාරයේ පහසුකම් තියෙන, ඊට සුදුසු පරිසරයක්, සුදුසු පුද්ගලයන් අසුර කරන තමයි ගෝචරය කියලා කියන්නේ. එතකොට මේ අගෝචරයෙන් වෙන් වෙන්නට ඕන, ගෝචරය හැසිරෙන්න ඕන. ඒ ගෝචරය කියන තා පෙන්වා දෙනවා උපනිෂය ගෝචරය, ආරක්ක ගෝචරය, උපනිබන්ධන ගෝචරය කියලා. උපනිෂය ගෝචරය කියලා කියන්නේ පින්නතුනි, තමන්ව සීලය යොදවන, සම්මා දිට්ඨිය යොදවන, දස කුසල ධර්ම යොදවන, නිවන් මාර්ගය යොදවන, තමන් පාප ධර්මයන්ගෙන් මුදවාගෙන යහපත් ධර්මතාවය යොදවන, යම්කිසි සිතරේ දීමක් නැත් ඒ ගණන් ගන්නේ නැතුව තමන්ට උපකාර කරන, තමන්ව කොටින්ම කිව්වොත් නිවන් මාර්ගය යොදවන උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රන් වහන්සේලා ඇසුරු කරන ලබනවා නම්, ඇසුරු කරනවා නම්, ඒ ඇසුරු කිරීම තමයි උපනිෂය ගෝචරය කියලා කියන්නේ. එතකොට මේ සම්බුද්ධ ශාසනය පවතින පිණිතුනි කල්යාණ මිත්‍රන් වහන්සේලා නිසා. ඒක පිණිතුන අහලා තියෙනවානේ. එක අවස්ථාවක ආනන්තරුන් වහන්සේ ප්‍රකාශ කර සිටියන් ස්වාමීනි, මට හිතෙනවා මේ ශාසනයෙන් හරියටම තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ, ප්‍රකාශ කරේ ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් නෙවෙයි, මුළු සම්බුද්ධ ශාසනයෙන් පවතින කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඒ නිසා අපිට නිවන් දකින්න නම් කල්යාණ මිත්‍රයා කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍යයි. කල්යාණ මිත්‍රයා අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍ර සේවනය අනිවාර්යෙන්ම සිදු කරන්න ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි ශ්‍රද්ධාර්මය අපිට අහන්න ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයා තමයි අපි නිවන් පිරිසුදු නිවන් මාර්ගය යොදවන්නේ. මේ ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රන් වහන්සේ වෙන්නේ තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය පිළිවෙලින් ගත්තොත් අග ශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවකයන් වහන්සේලා, ඊළඟ අභිඥාලාභී ශ්‍රාවකයන් වහන්සේලා, ත්‍රිවිද්‍යාලාභී ශ්‍රාවකයන් වහන්සේලා, සෝදිවිදර්ශක රහතන් වහන්සේලා, අනාගාමී ආර්යයන් වහන්සේලා, සකදාගාමී, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා, උන්වහන්සේලාත් නැතිනම් ආර්ය සංඝරත්නය නැතිනම්, නමුත් ප්‍රත්‍යජන හෝ කල්යාණ මිත්‍ර වූ නිවැරදි ධම්මක පෙන්වා දෙන, නිවැරදි සම්මා දිට්ඨිය තමයි යොදවන, සීල යොදවන, වරදින් මුදවලා යහපත යොදවන සීලවන්ත ගුණවත් ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් වෙන්න පුළුවන්. මේ අය කල්යාණ මිත්‍රයන් වෙනවා. අන්න ඒ කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍ය වෙනවා. ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කරන එක තමයි උපනිෂය ගෝචරය වෙන්නේ. ඒ කල්යාණ මිත්‍රන් වහන්සේලාගෙන් මේ කරුණ කාරණා දැනගෙන ඒ ප්‍රතිපදාව හැසිරෙන්න ඕන. ඒ හැසිරීමේදී තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න එක කියනවා ආරක්ක ගෝචරය කියලා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් රැක ගන්නට ඕන. ඉන්ද්‍රියන් ආරක්ෂා කරගත්තේ නැත්නම්, ඉන්ද්‍රිය රැකගත්තේ නැතිනම් කෙලෙස් ආදී ධර්මයන් හට ගන්නවා. ඒ නිසා මේ චක්කවාදී ඉන්ද්‍රියන් රැකගන්න එක, සංවරයේ පවත්වා ගන්න එක ආරක්ක ගෝචරය කියලා කියන මේක ඉස්සරහට නැවත විස්තර කරන්න අපිනුතුනි. ඊළඟ තමයි උපනිබන්ධන ගෝචරය. උපනිබන්ධන ගෝචරය කියලා කියන්නේ තමන් සතර සතිපට්ඨානයෙන් වාසය කරන එක. එහෙම නැත්නම් තමන්ගේ සිහිය යම් කමටහනක බැඳ තබාගෙන වාසය කරන එක. දවස් මුළුල්ලේම
උදෑසන අවදි වූ මොහොතේ ඉඳලා රාත්‍රී නිින්දට යන තෙක්ම සිහියෙන් යුක්ත වාසය කරනවා. සතිපට්ඨාන යුක්ත වාසය කරන එක. ඒකට කියන උපනිබන්ධන ගෝචරය. මෙන්න මේ විදිහට අගෝචරයෙන් වෙන් වෙලා ගෝචරي හැසිරීමත් අවශ්‍ය වෙනවා. ඊළඟට අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදයි සික්ඛත සික්ඛාපදේසු. එතන මේ සිල්පදයන් සමාදන් කරලා ආරක්ෂා කරන්නට කොහොමද අනුමාත්‍ර වර්ධේ පවා බය දකමින්. අනුමාත්‍ර වර්ධ කියනකොට කුඩා අනුකුඩා ශික්ෂාපද තියන්නේ අපසම්පදා සමින්හාන්සිලාට දුෂ්කර දුබ්බාසිත කියනවා තමයි කුඩාම ශික්ෂාපද. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේවා කරුණාට කමන්නේ දුෂ්කටයක් නේ දුබ්බාසිතයක් නේ කෙරෙහිතරා ඒක වීතික්‍රමණය කරන්න පුළුවන්. නමුත් එබඳු දුබ්බාසිතය දුෂ්කටයක් තරම් දෙයක්වත් කඩන්නේ නැතුව ඒ දුෂ්කටි දුබ්බාසිතේ පවා ගරුකාපත්‍යක්ෂේ සලකලා පරාජිකාපත්‍යක්ෂේ සලකලා ඒ ශික්ෂාපද පවිතා ගෞරවයෙන් ආරක්ෂා කරන එක හොඳින් ආරක්ෂා කරගත්තාම අරගන්න එකට කියනවා අනුමාත්‍ර වර්ධේ බය දකිමින් ආරක්ෂා වෙනවා. කුමාරි පින්දුටින්දී කුඩා ශික්ෂාපදයේ නොසලක හැලියොත් එහෙම ටිකෙන් ටික හිත පිරිහිලා මහා ශික්ෂාපද කැඩෙන දවසක් එන්නට පුළුවන්. සමහර සංඝාදිශේෂ පරාජික වෙන ආපත්තියටපත් වෙන්නට පුළුවන්. යම් කෙනෙක් ඒ කුඩා ශික්ෂාපදයේම ගරුකට රැක්කොත් එහෙම ඉහාට සිද්ධ ඉන්නහාට ගරු ශික්ෂාපදයක් කැඩෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අනේ නිසා මේ කුඩා ශික්ෂාපද පවා ගෞරවයෙන් ආරක්ෂා කරගන්නවා. අදමතර මේ ශික්ෂාපදයක් කඩනවා තියා ඒ කියන්නේ චේතනාවකවත් උපදවාගන්නේ නැතුව සිහිය පවා ආරක්ෂා කරගන්නට කියනවා. අනුමාත්‍ර වරදේ බය දකිමින් සිල්වත් වෙනවා කියන එක. එතකොට ප්‍රාථමික සංවර සීලයයි කියලා කියනකොට පින්නතුනි, ඒ ප්‍රාථමික සංවර සීලය ඒ සීලපද සමූහය ආරක්ෂා කරගන්න ඕන. ආචාර ගෝචන යුක්ත වෙන්න ඕන. අනුමාත්‍ර වරදේ බය දකිමින් සිල්වත් වෙන්න ඕන. සීලය රකින්නට ඕන. මේක තමයි ප්‍රාථමික සංවර සීලය වශයෙන් හඳුනා දුන්නේ. මේ ඊටම කෙටියෙන් පෙන්වා දුන්නේ. ඉතින් දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් මේවා දැනගන්න අපේ පින්නතුනි අර විසුද්ධි මාර්ගයේ මුලින්ම තියෙනවා සීල නිර්දේශය කියන එක. සීල විසුද්ධිය කියන එක. යටතේ සීල නිර්දේශය ඒක කියවලා තව කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් විස්තර වශයෙන්. ඊළඟට මේ තී ආනන්ද තෙරුන් වහන්සේ මහා නම ශාක්‍යයන් ආමන්ත්‍රණය කරලා කියනවා පින්විතනි මෙතනදී කියන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මෙතන හිටියේ ශාක්‍ය රජදරුවෝ. ශාක්‍ය රජදරුවෝ ආමන්ත්‍රණය කරනකොට ඒ සියල්ලටම පොදු ආමන්ත්‍රණය කරද්දී ඒ මහා නම ශාක්‍යව තමයි අරමුණු කරගත්තේ. හේතුව තමයි යම් පිරිසක ඉන්නවා නම් ප්‍රධානියෙක්. ඒ හැමදෙනාම ගරු කටයුතු කෙනෙක් ඉන්නවා නම් ප්‍රධානියෙක් ඉන්නවා නම් ඒ ප්‍රධානියාගේ නම කියලා පිරිසට ආමන්ත්‍රණය කරන තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේත් ඒ ශ්‍රාවක යන් වහන්සේලාගේත් සිරත උනේ ක්‍රමය උනේ. නංගොත්තරින් ප්‍රසිද්ධ නැති යම් පිරිසක් එනවා නම් ඒ කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නැතුව සමාන වශයෙන් පිරිසක් ආවොත් එහෙම ගෘහපතිවරු හරි බ්‍රාහ්මණවරු හරි ඒ අයට පොදුවේ බ්‍රාහ්මණයින් ගෘහපතිවරුනි කියලා ආමන්ත්‍රණය කරනවා. පොදුවේ වික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරද්දී බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. සර්වතරුන් වහන්සේ එහෙමනම් මුගලන්තරුන් වහන්සේ එහෙමනම් එවත්නි කියලා ආමන්ත්‍රණය කරනවා. යම් කෙනෙක් විශේෂ කෙනෙක් අරමුණ කරලා කියනවා නම් ඒ කෙනාගේ නම කියලා ආමන්ත්‍රණය කරනවා. දැන් සමහර අවස්ථාවල සර්වතරුන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් යම් දේශනාවක් කරනවා නම් සාරිපුත්‍රයනි කියලා ආමන්ත්‍රණය කරනවා. සර්වතරුන් වහන්සේ ප්‍රශ්නයකට උත්තර දෙනවා නම් සාරිපුත්‍රයනි කියලා ආමන්ත්‍රණය කරනවා. මේ විදිහට තමයි ආමන්ත්‍රණය සිද්ධ කරන්නේ. ඉතින් මෙතෙන්දී මේ පිරිසේ හිටපු ප්‍රධානියා තමයි මහා නම ශාක්‍ය. මහා නම ශාක්‍ය රජුරෝ. එනිසා මහා නාම කියලා ආමන්ත්‍රණය කරාට මෙතෙන්දී මේ සීලොම පිරිසට තමයි ආමන්ත්‍රණය සිද්ධ කරන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ මේ මහා නාම ශාක්‍ය රජුරන් ආමන්ත්‍රණය කළා කියනවා මහා නාමය කතංච මහා නාම ආර්ය ශාවකෝ ඉන්ද්‍රියස ගෝත්වද්වාර හොති. මහා නාම කොහමද මේ ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියේ ගෝත්වද්වාර කෙනෙක් වෙන්නේ කියන්නේ රැකු ඉන්ද්‍රිය ඇති කෙනෙක් වෙන්නේ කියලා. එතෙන්දී කියනවා ඉන්ද මහා නාම ආර්ය ශාවකෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති ඥාන ව්‍යංජනක් ගාහි. යත්වාදිකරණ මේ තං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා පාපක අකුසල ධම්ම අන්වාසවයුං තස්ස සංවරය පටිපජ්ජති රක්ඛති චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති කියලා. ඒ කියන්නේ කොහොමද චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්නේ කියන විස්තර කරනවා. යම් කෙනෙක් ඒ කියන්නේ මේ භික්ෂුව නැත්නම් ආර්ය ශ්‍රාවකයා කොහොමද චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්නේ? චක්කු ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් සංවර නොකරගන්න ඉන්න කෙනාගේ సంతාන තුල අවිජ්ජා දෝමනස්ස ඒ කියන්නේ රාග ද්වේෂ ආදී මේ කෙලෙස් ධර්මයන් දුහ බඳිනවා. කෙලෙස් ධර්මයන් හට ගන්නවා.
යම් කෙනෙක් සංවර නොකරගත්තොත් චක්කු ආදීන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය ඔහුගේ සංතානයේ කෙලස් ධර්මයන් ලෝභ බඳිනවා නම් හට ගන්නවා නම් අන්නේ කෙලස් ධර්මයන් හට නොගන්න විදිහට චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්නවා. චක්කු ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර කරගත්තා චක්කු ඉන්ද්‍රිය සංවර කරගත්තායි කියලා. මෙන්න මේ විදිහට පිළිතුරු අනෙක් ඉන්ද්‍රියන් පිළිබඳව තේරුම් ගන්න ඕන. සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන එක. දැන් මන ඉන්ද්‍රිය ගත්තත් කෙනෙක් මනස සංවර කරගත්තේ නැතිනම් අර මුලින් කිව්වා වගේ උපනිබන්ධන ගෝචරයේ හැතරුන් නැත්තම් ඒ කෙනාගේ సంతානය තුළ රාග, ද්වේෂ ආදී කෙලෙස් ධර්මයන් හට ගන්නවා. කෙලෙස් ධර්මයන්ගෙන් දැවෙන්නපත් වෙනවා. එනිසා කෙලෙස් ධර්මයන් හට නොගෙන පවත්වා ගන්න නම් මනස සංවර කර ගන්න ඕන. සිහිය පවත්වා ගන්න ඕන. සතිපට්ඨාන හැසිරෙන්න ඕන. කමඨහනක සිහිය තියා ගන්න ඕන. ඒ විදිහට අර අවිජ්ජා දමනසාදී කෙලෙස් ධර්මයන් සිතේ හට නොගන්න විදිහට සිත සංවර කරගන්න එක කර්මස්ථානයක සිත පිහිටවා ගන්න වාසය කරන එක තමයි මනේන්ද්‍රිය සංවර කරගන්නවා කියලා කියන්නේ. මේ විදිහට චක්කු, සෝත, ගාහන, જીවහා, කාය, මන කියන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, જીව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මේ ෂඩ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න එක. මේ ඉන්ද්‍රිය හය ආරක්ෂා කරගන්න කියනවා. ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්ත වාසය කරනවා කියන එක. ඉතින් මේව ආරක්ෂා කරගත්තේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අවිජ්ජාව දමනස ආදී කෙලෙස් ධර්මයන් හට ගන්නවා. කෙලෙස් ධර්මයන් හට ගන්නවා. එහෙමනම් මේ කෙලෙස් ධර්මයන් හට ගන්නවා සිතේ. ඊට පස්සේ වෙන්නේ ඒවා තව දියුණු වෙලා වැඩි වෙලා මොහු කරා ගියාම කයෙන් වචනයෙන් ඒවා පිට වෙනවා. එතකොට ඒ කියන්නේ කයෙන් වචනයෙන් සිල්පද විතික්‍රමණය කරන ස්වභාවයකටපත් වෙනවා. එනිසා කයෙන් වචනයෙන් සිල්පද කැඩෙන්නේ මේ ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැත්නම්. ඉන්ද්‍රිය සංවර කරගත්තොත් එහෙම අවිජ්ජාදී කෙලෙස් ධර්මයන් හටගන්නේ නැහැ. ඒව හටගත්තේ නැති වුණොත් එහෙම සීලය වුණත් පිරිසිදු ආරක්ෂා කරගන්න පුළුවන්. එනිසා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගන්නටත් මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවර සීලය රකින්න එක වැදගත් වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම සමතිපස්සනා භාවනාව සිද්ධ කරගන්නකොටත් මේ ඉන්ද්‍රිය සංවර සීලය රැක ගන්න එක වැදගත් වෙනවා. ඒක නුවණින් දැන සිද්ධ කරන්න ඕන කාරණයක්. ඒකට වීරිය සිහිය කියන ඒවා අවශ්‍ය වෙනවා. ඥානය අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණා තමයි පින්නතුනි භෝජනේ මත්ඤ්ඤු හෝති. භෝජනේ පමණ දැනගෙන අනුභව කරනවා නැත්නම් පමණ දැනගෙන වළඳනවා කියන එක. භෝජනේ පමණ දැනගන්නවා කියන කොහොමද විස්තර වෙන්නේ? පටිසංකායෝනසෝ ආහාරං ආහාරේති. නේව දවාය නමදාය නමණ්ඩනාය නිබෝසනාය. ජාවදේව ඉමස්සකායසිටියා යාපනාය විහිංසෝ ප්‍රතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං උපාදිස්සාමි. යාත්‍රාචි භවිස්සති අනවජ්‍යතාච ආසිහාරෝ ചാති කියලා පෙන්වා දෙනවා. ඉතින් භෝජනේ මාත්තඤ්ඤෝ කියනකොට පෙන්වා දෙනවා ඉන්ද මහා නාම ආර්ය ශාවකෝ පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේති. නේවදවාය නමදාය නමණ්ඩනාය නිබෝසනාය. යාවදේව ඉමස්ස කායස තිත්‍යා යාපනාය විහිංසෝ ප්‍රතියා බ්‍රහ්මචර්ය අනුග්‍රහය. ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නුපාදිස්සාමි. යාත්‍රාචි භවිස්සති අනවජ්‍යතාච පාස් විහාරෝ ചാති කියලා කියනවා. ඒ කියන්නේ ආහාර අනුභව කරනකොට පමණ දැනගෙන අනුභව කරනවා කියන කාරණේදී ඒක නුවණින් දැනගෙන කරන්න ඕන. කොහොමද? පරිසංකායනසෝ නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂා කරලා මේ ආහාර අනුභව කරනවා. මොකටද මේ ආහාර අනුභව කරන්නේ? නේවදවය දවයේ පිණිස ක්‍රීඩා පිණිස නෙවෙයි. මදාය මදයේ පිණිස නෙවෙයි. මණ්ඩනාය මේ අඩුතැන් පිරීම පිණිස එහෙම නෙවෙයි. විභෝසනාය වසංගනම් මෙන් ඇඟ හැඩවර කිරීම පිණිස එහෙම නෙවෙයි. කොමක් සඳහා දෙනම් මේවා පරිභෝග කරන්නේ? මේ කාය ජීවිතය පවත්වා ගන්නට බ්‍රහ්මචර්යාව රැක ගන්නට බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස ඒ වගේම තමන්ගේ හටගත් පුරාණු කුසගිනි වේදනාවන් නිවා ගන්නට අධිකව ආහාර ගැනීම නිසා හේතුවන යම් වේදනාවක් තියවනම් අප්‍රත්‍ය ආහාර ගැනීම නිසා හට ගන්න යම් වේදනාවක් තියවනම් රෝග පීඩාන්තන ඒවා දුරු කර ගැනීම පිණිසත් පහසුව පිණිස ජීවිත යාත්‍රා පවත්වා ගැනීම පිණිස තමයි මේ ආහාර අනුභව කරන්නේ කියලා නුවණින් ප්‍රත්‍යක්ෂා කරලා ආහාර අනුභව කරන තමයි කියන්නේ භෝජනේ මත්ඤ්ඤෝ කියලා. එතෙන්දී කියනවා තමන්ගේ කුස පිරෙන්න තව
බත් පිඩු 4ක් 5ක් අනුභව කරන්න අවශ්‍ය නම් අන්නේ බත් පිඩු 4 5 අනුභව කරන්නේ නැතුව ඒක ඉඩ තියාගෙන ඒ සඳහා පැන් උගුරු 4ක් 5ක් බොන එක තමයි බොන එකෙන් නවත්තන්න කියලා කියනවා. ඒ කියන්නේ අර කුස පිරෙන තරමටම කුස හොඳටම පිරෙන තරමට ආහාර ගත්තොත් එහෙම ඒවා දිරව ගන්න බැරි වෙනවා. දිරව ගන්න බැරුව ඔන්න නූපන්නව වේදනාවෙන් ඊට පස්සේ හට ගන්නවා. දිරීම අපහසු වෙනවා. නිදිමත වැඩි වෙනවා. ක්ලාන්ත ගතිය ඇති වෙනවා. කයේ බරබාය වැඩි වෙනවා. ඒ වුණාම සමතිපස්සනාදී භාවනා සිද්ධ කරන්න බැරි වෙනවා. ඒ නිසා පමණ දැනගෙන ආහාර ගන්නට ඕන. ඒ ආහාර ගැනීමේදී ප්‍රත්‍යක්ෂා කරන්නට ඕන. ඒ වගේම තමයි කුස පිරෙන්නට තව බත් පිඩු 4-5ක් ගන්න පුළුවන්කම තියෙද්දි ඒක නවත්තලා ඒ විලුට පැන් පරිභෝග කරන්න කියලා තමයි පැන් වළඳන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒ ටිකත් හොඳටම කුස පිරෙන තරමටම දැන් නොඑක් ආහාර තියෙනවා. ඒ බතුත් වළඳලා අවසන් වෙලා තව පළතුරුත් විවිධාකාර තියෙනවා. මේ පළතුරුත් හොඳයි මේවත් හොඳයි කියලා ඒවත් අනුභව කරනවා. කේක් තිබ්බම කේක් හොඳයි, කිරි තිබ්බම කිරි හොඳයි. මේ හැමදේම හොඳයි කියලා තියෙන දේවල් ඔක්කොම දායක දින ඔක්කොම ටික කුස පිරෙන තරමට ගත්තාම ඊට පස්සේ දිරව ගන්න බැරුව වෙහෙසටපත් වෙනවා. ඊට පස්සේ නිද්‍රාවටපත් වෙනවා. තමන්ගේ සිහිය දියුණු කරගන්නට සමධිපස්සනා භාවනා සිදු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට පමණ දැනගෙන ආහාර අනුභව කරන්න ඕනේ. ඒ වගේම මේට තව ඇතුළත් වෙනවා පින්නතුනි. තමන්ට සප්පායෝ ප්‍රත්‍යවහාර දැනගන්නත් ඕනේ. දැන් භාවනා කරනකොට ඒ හොඳින් භාවනාදී ධර්මය සිදු කරන්නට තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට නම් ඒ සමත භාවනාදී සිදු කරනකොට කායික පහසුව කායික සැහැල්ලු වාසය වෙනවා. කය දැඩි වුණොත්, ගිලන් වුණොත්, රළු වුණොත් එහෙම ධාරත බව වැඩි වුණොත් එහෙම මේ භාවනාව සිදු කරන්න බැරි වෙනවා. එතන සමහර ආහාර තියෙනවා. සමහර ආහාර ගත්තාම කායික අපහසුය වැඩි. කාය උෂ්ණාදී වැඩි වෙනවා. සමහර කෙනෙක්ගේ සෙම් රෝග වැඩි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් උෂ්ණ රෝග වැඩි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් දිරවන්න අපහසු වෙන්න පුළුවන්. ඉනිස ඒවා තමන් දැනගන්නට ඕන. ඒවා දැනගෙන තමන්ට කායට පහසුව ඇති කරන කාය දරතේ සංසිඳවන පහසුවෙන් දිරවන සුදුසු ආහාර විතරක් ගන්නට ඕන. ලැබිලා තියෙනවා කියලා පූජා කරලා තියෙනවා කියලා දායකයන් දුන්නා කියලා හිතාගෙන තියෙනවා කියලා තියෙන තාක් සියල්ලම ප්‍රත්‍යපත්තියක් හිතන්නේ නැතුව හැමදේ වළඳන ගත්තොත් එහෙම තමන්ට මේ ශාසන ප්‍රතිපදාව සිදු කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට සප්පාය භෝජන දැනගෙන සප්පාය දේ විතරක් පරිභෝග කරන එක. අසප්පාය දේවල් කොච්චර හොඳ වුණත් රස වුණත් මිහිර වුණත් ඒවෙන් වැඩි වාසය කරන එක කියන එකත් මේ භෝජනේ මාත්‍ර භෝජනේ පමණ දැනගන්නවා කියන කාරණේටම අතුලත් කරගන්න ඕන, තේරුම් ගන්නට ඕන. මෙන්න මේ විදිහට අපි භෝජනේ පමණ දැනීම කියන එක සිදු කරන්න ඕන. මේ භෝජනේ පමණ දැනීම කියන එක මේ ශාසන ප්‍රතිපදාව ඇතුළත් දෙයක්. ඒ සිදු කරන්නේ නැතුව ඉතින් ඉහාට කියන කාරණාව සිදු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි පින්නතුනි ජාකරියන් අනියුක්ත හොති. ඒ කියන්නේ නිදිවැරීම සිදු කරනවා. නිදිවැරීම සිදු කරනවා කියන්නේ දැන් අපි කවුරු නිදිවරනවනේ. දැන් ගිහි පින්නතුනුනත් ඔය මගුල් ගෙදරකට, මල ගෙදරකට වෙනත් උත්සවයකට ගියාම රැ එළි වෙනකන් නිදිවරනවනේ. හැබැයි මේ කියන නිදිවැරීම නෙමෙයි. නිදිවරනවා කියලා එළි වෙනකන් තරතෝන්තියක් නැතුව දෙතිස් කතාවන් කර සම්ප්‍රප්පලාභ කිය විහිළු තහළු කර මියෝදයෙන් ගත කරන එක නෙමෙයි නිදි දුරු කරනවා කියලා කියන්නේ. නිදිවරනවා කියලා කියන්නේ. මෙතෙන්දී නිදිවරනවා කියලා කියන්නේ පින්නතුනි අලුයම කාලේ අවදි වුණාම තමගේ ශරීරයක් උතේ සිද්ධ කරගෙන එතන පටන්ම කර්මස්ථානයේ අභිමුඛ කරගෙන කමඨහන යුක්ත වාසය කරනවා. උදේ කාලයේත් ඉඳ ගනිමින් සක්මණෙන් හිට ගනිමින් මේ විදිහේ ඉරියව් පවත්වමින් කමඨහනේ යෙදෙනවා. දහවල් කාලයේත් මේ විදිහටම කමඨහනේ දෙනවා. පින්නපාත යනකොටත් එනකොටත් ඒ වගේම ආහාර බාරඳනකොට මේ හැම කෘත්‍යය සිද්ධ කරද්දිම සතිපට්ඨානේ සිහිය පවත්වා ගන්නවා. රාත්‍රී නිින්දට යන තෙක්ම ඊට පස්සේ සන්ධ්‍යා භාගේ රාත්‍රී දවස ගාතොත් දවසේ පූර්ව යාමය මධ්‍යම දවසේ අලුයම් කාලය ඊට පස්සේ දහවල් කාලය රාත්‍රී පූර්ව යාමය මේ අවස්ථා සියල්ලගේම කමඨහනක සිහිය පිහිටුවාගෙන සතර සතිපට්ඨාන යුක්ත වාසය කරනවාට කියනවා නිදි දුරු කරනවා කියලා නිදි වරනවා කියලා. අවසාන රාත්‍රී නිදා ගන්න අවස්ථාවේදී නැවත උත්හාන සංඥා ඇතිව අලියම් කාල නැගිටිනවා කියන සිහිය ඇතිව ඒ සංඥා හිතේ තියාගෙන සිංහසියාවෙන් යුතුව සතපෙන එක.
මේ දක්වා මේ කර්මස්ථානයක සිහිය පවත්වාගෙන සතිපට්ඨාන වාසය කරන එක තමයි නිදි දුර කරන නැත්නම් ජාගරිය අනුയോഗය කරනවා කියලා කියන්නේ. එහෙම නැතුව ඇහැරලා හිටිය පමණකින් ජාගරිය අනුയോഗය සිද්ධ කරා වෙන්නේ නැහැ. මේ පින්නතුන් දැන් පෙන්වා දුන්නේ මේ 15 චරණ ධර්මයන්ගෙන් ප්‍රධාන චරණ ධර්මතා හතරක්. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනීය පමණ දැනීම, ජාගරිය අනුയോഗය. ඊළඟට තියෙනවා සත්‍යෙහි සද්ධම්මෙහි සමන්නාගතෝ හොති කියවනේ. සද්ධර්ම හතක් ගැන පෙන්වලා දුන්නා. ඒ ධර්ම හතෙහි සමන්නාගත වෙනවා. ධර්ම හත උපදවාගෙන වාසය කරනවා. ඉතින් මේවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන මාතෘකා නමුත් කාලය ප්‍රමාණවත් වෙන්නේ නැති හින්දා කෙටියෙන් මතක් කරන්නම්, කෙටියෙන් සිහිපත් කරන්නම්. මොනවද මේ හත? ශ්‍රද්ධාව තියෙන්න ඕනට. හිරිය තියෙන්න ඕන. පත්තාපේ තියෙන්න ඕන. බහුශ්‍රත භාවයේ තියෙන්න ඕන. වීරිය නැත්නම් පරක්කමේ තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන. නුවණ හැමතැන සම්පජාන්‍ය තියෙන්න ඕන. මෙන්න මේ හත. ශ්‍රද්ධාව, හිරිය, පත්තාපය, බහුශ්‍රත භාවය, වීරිය, සිහිය, නුවණ කියන්නේ කාරණාව. නැත්නම් සමාධි, සිහිය නුවණ කියන කාරණාව. සතිය හා නුවණ කියන කාරණාව. ශ්‍රද්ධාව කියනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ බෝධි අදහන බව. බුදුරජාණන් වහන්සේගේ බෝධි විශ්වාස කරන බව. ඒකාන්තයෙන් ඒ භාග්‍යවත් අරිහත් සර්වජ්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිර කෙලස් ධර්මයන් නැසලා උතුම් සම්මා සම්බුද්ධි සාක්ෂාත් කරගත්තා කියන කාරණාව විශ්වාස කරන එක. ඒ පිළිබඳ පැහැදීම තියෙන එක. බුදු ගුණ ගැන හඳුනන එක. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මයේ මාර්ගය. ඒ ධර්මයේ ඒකාන්ත ස්වාක්කාත සාන්දිටික ආදී වශයෙන් ධර්මයේ ගුණ හඳුනාගෙන ධර්මයේ පිළිබඳව ඇති විශ්වාසය පැහැදීම. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්න සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණයන් යුක්තය කියන එක. සංඝරත්නයේ ගුණ දැනගෙන සංඝරත්නය පිළිබඳ පැහැදීම ඇති බව. සංඝරත්නය විශ්වාස කිරීම. මේ කියන විදිහට ත්‍රිවිධ රත්නය පිළිබඳ තියෙන පැහැදීම ප්‍රසාදය විශ්වාස කිරීම ශ්‍රද්ධාව කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ ශ්‍රද්ධාව නැතිව මේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කියපු ධර්ම මාර්ග අනුගමනය කරන්නේ. ඒ ධර්ම මාර්ග අනුගමනය කරන අනිවාර්යයෙන්ම ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ගෞරවය තියෙන්න ඕන. ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දුන් ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ගෞරවය විශ්වාසය තියෙන්නට ඕන. ඒ ධර්ම මාර්ගෙ පෙන්වා දෙන මහා සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාව ගෞරවය විශ්වාසය තියෙන්න ඕන. ඒ දේ නැතුව මේ ශාසන ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියන එකක් නැත්නම් මේ විද්‍යාධර්ම උපදවා ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව මූලික අංගයක්. ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි හැම කුසලයක්ම අපි සිද්ධ කරන්නේ. දන් දෙනවා නම් දන් දෙන්නේ, සිල් රැකනවා සිල් රැකෙන්නේ, සමත භාවනාවක්, විපස්සනා භාවනාවක් මේ හැම දෙයක්ම කරන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක තමන්ගේ හිතේ පිහිටවා ගන්න එක අවශ්‍ය කරන අංගයක්. සද්ධර්මයෙන් එකක්. ඊළඟ තමයි හිරිය. හිරිය කියලා කියන්නේ පාපී ධර්මයන් පිළිකුල් කරන බව. කයෙන් වචනේ ශික්ෂාපද මිදින්නට පිළිකුල් කරනවා. ලැජ්ජා වෙනවා. කිසිම විදිහක පාප ධර්මයකට කැමති වෙන්නේ නැහැ. පාප ධර්මයන්ගෙන් ලැජ්ජාවටපත් වෙන බව. තමන්ගේ සංතානයේ කෙලෙස් සිටිවිල්ලක් පවක් උපදින්නට දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න එක. ඒ කෙලෙස් ධර්මයන්ට ලැජ්ජා කරන බව. ලැජ්ජා වෙන එක. ඒවක් කරන්නේ නැහැ. එතකොට පාපෙට ලැජ්ජා වුණා මේ පාපේ කරන්නේ නැහෙනි. වත්තාපේ කියලා කියන පාපෙට බය. පාපෙට බය ස්වභාවය තියාගන්නවා. පාව කරොත් මේ විදිහ විපාක ලැබෙනවානේ මේ වගේ නැත්නම් නිරේට පිදිලා නිරාදොක් විදින සිද්ධ වෙනවානේ කියන පිළිබඳව දැනගෙන ඒ පාපෙන් වැළකෙනවා. පාපයට බය තියාගන්නවා. යම් කෙනෙක් තුළ මේ හිරියොතප්පේ නැතුනොත් එහෙම ලැජ්ජා බය කියලා දෙය නැතුනොත් එහෙම පාපේ ලැජ්ජා බය නැතුනොත් එහෙම උට කරන්න බැරි නරක වැඩක් නැහැ. කරන්න බැරි දුස්චරිතයක් නැහැ. එහෙනම් මේ හිරියොතප්ප කියන දේ ලෝකපාලක ධර්ම කියලා හඳුන්වනවානේ. ඉතින් මේ ලෝකයේ සත්වයන් තුළ හිරියොතප්පේ නැතුනොත් එහෙම ඔවුන් මේ ලෝකයේ පුළුවන් තරම් දුසිරිත හැසිරෙනවා. තිරිසන් සත්‍ය වගේ සමාජය හැසිරෙනවා. ඉතින් මිනිස්යා තුළ හිරියොතප්පේ තියෙන නිසා තමයි තිරිසන් ආදී සත්‍යයන් වගේ හැසිරෙන්නේ නැතුව මනුස්ස ධර්ම තුළ පිළිලා හැසිරෙන්නේ. යම් කෙනෙක් ඒ විදිහේ පහත් ආකාරයට නීච ධර්මයන් තුළ කෙලෙස් ධර්මයන් තුළ ඇලී ගලී වාසය කරමින් පාපී ක්‍රියාවන් හැසිරෙන ඒ කියන්නේ හිරියොතප්පේ නැති කෙනෙක්. ලැජ්ජා බය නැති කෙනෙක්. ඒ කියන්නේ මෙයාට කිසි ලැජ්ජා බයක් නැහැ කියලා පාපී ධර්මයන් කරනකොට දැන් තිරසං සත්‍යෝ සමාජය හැසිරෙනකොට උන තැනක් නොතැනක් නැහැ හැමතැනම නරක දේවල් සිද්ධ කරනවා. නමුත් මිනිස්යා කෙනෙක් නා හැම කරන්නේ එයාට හිරියොතප්පේ තියෙනවා. හිරියොතප්පේ නැති කෙනා තිරසං සත්‍යයක් වගේ තමයි හැසිරෙන්නේ. ඔහු පාපය ගැන ලැජ්ජාවක් බයක් නැහැ. ඔහේ
තිරසං සතුන්ගේ හැසිරීමෙන් පාපී ධර්මයන් සිද්ධ කරන නිසා මේ හිරියොතප්පී කියන දෙක ලෝකපාලක ධර්මයන් හඳුනා දෙනවා. ලෝක සත්‍යෝ ලෝකයා ලෝකේ මැනවින් පවතින්නේ මේ පාපී ධර්මයන් ඇලි ගලි වාසය කරන්නේ නැතුව මනුස්ස ගුණ ධර්ම රැගෙන මේ මිනිස්සේ වාසය කරන්නේ මේ හිරියොතප්පී කියන ගුණ ධර්ම තියෙන හින්දා. එතන මේ හිරියොතප්පී කියන හොඳින්ම තියෙන්න ඕන මේ ශාසන ප්‍රතිපදාවන් ගමනය කරන කෙනාටත්. ඊළඟ තමයි පින්තුනි බහුශ්‍රත භාවය. ඒ කියන්නේ භාගතුන් හසේ පෙන්වා දුන්නා මේ නිවන් මඟ ගැන දේශනා කරපු ඒ ධර්මයන් බොහෝ සෙයින් අහලා දැනගෙන ශ්‍රත වශයෙන් වහගෙන මනසේ දරාගෙන ප්‍රගුණ කරගන්න එක. සෝත්‍ර ධර්ම වෙන්න පුළුවන්, අභිධර්ම වෙන්න පුළුවන්, විනය වෙන්න පුළුවන්. මේ ත්‍රිපිටකයේ මුළු ත්‍රිපිටකයම හරිය ත්‍රිපිටකයෙන් කොටසක් හරිය. එහෙම නැත්නම් අට කතා සහිත මුළු ත්‍රිපිටකය, එහෙම නැත්නම් ත්‍රිපිටකය විතරක්. නැත්නම් ත්‍රිපිටකයෙන් කොටසක්. සෝත්‍ර ත්‍රිපිටක වෙන්න පුළුවන්, නැත්නම් සෝත්‍ර ත්‍රිපිටකයනොත් කොටසක්. යම් නිකායක් හරිය, අඩුමතරේ ග්‍රන්ථයක් හරිය. අඩුමතරේ මේ ඊතා ප්‍රයෝජන සූත්‍ර හරිය ඉගෙනගෙන ඒවා අහලා දැනගෙන නැවත නැවත හිතලා නැවත මනසිකාරය කරලා මනසෙන් ප්‍රගුණ කරලා අර්ථ වශයෙන් තේරුම් අරගෙන තමන්ගේ ධර්ම ඥානි දිනු කරගන්න තමයි බහුශ්‍රත භාවය කියලා කියන්නේ. අසූ පිරුතෙන් ඇති බව කියලා කියන්නේ. ඉතින් බොහෝ කර සූත්‍රය ධර්මයන් අහලා තියෙනවා නම් අභිධර්ම පරයයන් හොඳට ඉගෙන තියෙනවා නම් විනය කොටස් හොඳ ඉගෙන තියෙනවා. යාට මේ ශාසන ප්‍රතිපදාව දිනු කරගන්න තා පහසුයි. දැන් විනය ශික්ෂාපද ගැන හොඳ වැටහීමක් නැති කෙනෙකුට ඒ විනය සීල්පද ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. දැන් උපසම්පදා සීලයේ රකින්නකොට උපසම්පද භික්ෂුන් වහන්සේ නමක් ඒ සීල්පදය ගැන දැනගන්න ඕන. ඒ සීල්පදයේ කැඩෙන්නේ කොහොමද? මොන විදි ඒ ශික්ෂාපද විතික්‍රමණය කරනකොට ඒ ප්‍රඥාති විතික්‍රමණය කරනකොට මොන වගේ ආපදි සිද්ධ වෙන්නේ? අනාපති නොවෙන්නේ කොහොමද? ඒ කියන්නේ තමන් අතින් වරදක් වුණා නම් ඇත්තටම ඇවතක් වෙලාවද ඇවතක් උනේ නැතිද කියන කාරණේ දැනගන්න ඕන. කොහොමද ආපත්‍ය නැගී සිටින්නේ කියන කාරණේ දැනගන්න ඕන. ඒතර ආපත්‍යක් වෙනකොට ඒ ආපත්‍ය වෙන සීලවාක දැනගත්තාම එයින් වැළකී තමන්ට වාසය කරන්න පුළුවන්. ඉතින් සීලය ගැන විස්තර වශයෙන් දැනගත්තේ නැති වුණොත් විනය කරුණ කාරණා හොඳින් පැහැදිලිව දැනගත්තේ නැති වුණොත් එහෙම තමයි සීලය හොඳට ආරක්ෂා කරගන්නට වෙන්නේ නැහැ. සීලය හොඳ රකින්න පුළුවන් වෙන්නේ නැහැ. එනවා කුකුස් ඇති වෙනවා. සැක සංකා ඇති වෙනවා. ඉතින් අර පෙන්වා දෙනවනේ යෝගවන්න විජානාති නසෝ රක්ඛති ගෝගණං ඒවං සීලං අජානන්තෝ කිංසෝ රක්කේ සංවරං. ඉතින් යම් ගවයෝ රකින්න කෙනෙක් ගවයෝ ගැන දන්නේ නැත්නම් තමන්ගේ ගවරේ ඉන්න ගවයෝ සංඛ්‍යාව දන්නේ නැත්නම් ඒ ගව පිරිසේ ඉන්නවනම් ගිලන් ගවයෝ ලෙඩ රෝග තියෙන ඒ අය දන්නේ නැත්නම් එයාට සුදුසු ගෝචරය මොකක්ද අගෝචරය මොකක්ද? ඒ කියන්නේ හොඳට තනකොළාදී තියෙන බිම් මොනවද? එයාට පරිභෝග කරන පැන් කොහෙද තියෙන්නේ? මේ දේවල් දන්නේ නැත්නම් හොට මේ ගවයන් ආරක්ෂා කරනවා කියන එකක් ගවරැල දිනු කරගන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සීලය ගැන සීල රකින්න කෙනා සීල්පද දන්නේ නැත්නම් සීලය රැකගත් යුතු කොහොමද? කොහොමද ආපත්‍ය වෙන්නේ? ආපත්‍යයෙන් පිළියම් ආපත්‍ය වුණොත් ඒවට පිළියම් කරගන්නේ කොහොමද? අනාපත්‍ය මොන වගේද තියෙන්නේ? මේ ආදී කරුණ කාරණා දැනගත්තේ නැත්නම් ඒ කියන්නේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් ඒ ශික්ෂාපදයේ ආපත්‍ය අනාපත්‍ය වාර ඒ වගේම පදභාජනීය මේ කියන කරුණ දැනගත්තේ නැතුනොත් එහෙම හොට ඒක රකින්න පුළුවන් වෙන්නේ නැහැ. සැක සංකා තියෙනවා දන්නේ නැති වුණත් සීල්පද කැඩිලා ඇවස් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ විනය පිටිකය පිළිබඳව විනය කරුණ කාරණා පිළිබඳව බහුශ්‍රත භය ඇති කරගන්න එක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවලදී නොඑක ආකාරයෙන් මේ සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම වඩන විදිහ, සමාධි දිනු කරන විදිහ, ප්‍රඥාව දිනු කරන විදිහ දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍ර පරියායන් දැනගත්තේ නැතුනොත් එහෙම චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? කොහොමද මේ සමතිපස්සන භාවන සිද්ධ කරගන්නේ? කොහොමද මේ විපස්සනා ඥාන ආදී පුදවා ගන්න කියන එක සූත්‍ර දේශනාවල් පෙන්වා දීලා තියෙනවා. ඒවා ඉගෙන ගත්තේ නැතුනොත් එහෙම තමන් කරන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. කරන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව ඔහේ මොනවා හරි කරා කියලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අභිධර්ම කරුණු කාරණා තුලින් අභිධර්ම පිටකෙන් තවත් ගැඹුරට මේ ස්කන්ධ ධාතු ආයතන ධර්මතා පිළිබඳව පැහැදිලිව විස්තර කරලා තියෙනවා ගැඹුරින්. චතුරාර්ය සත්‍ය, පරිසම්පාදායි ධර්මය, ප ဋ ාණායි ධර්මයන් ගැන ගැඹුරට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒවා ගැන හරියට අවබෝධය නැති වුනහම විපස්සනා භාවනා ආදී හරියට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා බහුශ්‍රත භාවය කියන එක ඉතා වැදගත් වෙන දෙයක්. ඒ ත්‍රිපිටකයේ බොහෝ තැන් ඉගෙන ගන්න එක, විස්තර වශයෙන් තේරුම් ගන්න එක, ප්‍රශ්න තියෙන තැන් නොතේරෙන තැන් බහුශ්‍රත කණමිතරන් වහන්සේලා අසුර කරලා ඒ ගැටලු කාරණා විසඳාගෙන තමන්ගේ ධර්මඥාන දිනු කරගන්න එක අවශ්‍ය වෙනවා. ඊළඟ කරුණ තමයි පින්නතුනි වීරිය කියන එක නැත්නම් පරාක්‍රමය කියන එක.
එතෙන්දී පෙන්වා දෙනවනේ පරාක්‍රමත වීරිය සතරාකාරයකින් උපන්නා වූ පාපක අකුසල ධර්මයන් තමන්ගේ సంతානේ තියෙනවා නම් ඒ උපන්න පාපක අකුසල ධර්මයන් දුරු කර ගැනීම සඳහා ප්‍රහාණය කිරීම සඳහා වීරිය තියෙන්න ඕන. ඊළඟට නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවා පවත්වා ගැනීම සඳහාත් වීරිය තියෙන්න ඕන. ඒ වගේම නූපන්නා වූ කුසල ධර්මයන් තියවා නම් නූපන්න කුසල ධර්ම උපදවා ගන්නටත් වීරිය අවශ්‍ය වෙනවා. උපන්නා කුසල ධර්මයන් තියවා නම් ඒවා තව තව දියුණු කර ගැනීම සඳහා වඩා ගැනීම සඳහා ඉදිරියට දියුණු කර ගැනීමට වීරිය කෙනෙක් අවශ්‍ය වෙනවා. මේ සතර ආකාරයෙන් වීරිය ගැන පෙන්වා දෙනවා. එතකොට ආරම්භක ධාතු, නික්කම්ම ධාතු, පරක්කම ධාතු කියලා පෙන්වා දෙනවනේ. සමහර කෙනෙක් කුසල ආරම්භ කරනවා. නමුත් ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ. බාධක ජයගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ. ඒ නිෂ්ඨාව පැමිණෙන තෙක්ම ප්‍රතිඵල ලැබෙන තෙක්ම පවත්වාගෙන යන්නේ නැහැ. ඉතින් සමහර කෙනෙක් ඔන්න සංවේගයක් ඇතිලා භාවනා කරන්න කියලා පටන් ගන්නවා. දවස් දෙකක් භාවනා කරනවා, අතරමඟ නවත්තලා දානවා. යම් කෙනෙක් ධර්මීය ඥාන කියලා ආරම්භ කරනවා, ටික දවසක් ඉගෙන ගන්නවා, කම්මැලිකමට අවතර දාන අතර කරලා දානවා. එහෙම බෑ. ආරම්භ කිරීමටත් වීරිය අවශ්‍ය වෙනවා. වීරෙන් ආරම්භ කරගන්න ඕන. වීරයක් නැතුව ආරම්භ කරන්න බෑ. ඒ වගේම ආරම්භ කරගත්තදී දිගට පවත්වාගෙන යන්න ඕන. එහෙම පවත්වාගෙන යනකොට නොඑක් බාධක ධර්මයන් හට ගන්නවා. ඒ බාධක ධර්මයන් දුරු කරගෙන ඒවා බිඳගෙන ඒවට සැලෙන්නේ නැතුව, නවතින්නේ නැතුව යම් අරමුණකින් නම් පටන් ගත්තේ විපස්සනා භාවනා කරන්න පටන් ගත්තේ මඟඵල බලාපොරොත්තු වෙන මඟඵල ලැබෙන තාක්ම නොනවත්ව අයිසිරු බාධක දුරු කරගෙන යන එක තමයි පරක්කම ධාතු. මේ දක්වා ප්‍රතිඵල ලැබෙන තේක්ම සිද්ධ කරන යන්ට මේකනේ වීරිය කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ වීරිය හීන කෙනෙකුට වීරිය දුරවට කෙනෙකුට මේවා සිද්ධ කරන්න පුළුවන් නෑ. ඉතින් වීරිය කෙනෙක් මේ సంతානය තුළ දිනු කර යුතු අංගයක්, උපදවා ගත යුතු අංගයක් වෙනවා. ඊළඟ තමයි පිනතුනි සිහිය කියන එක. ඒ කියන්නේ සිහිය කිය දෙතන පෙන්වා දෙනවා. සතර සතිපට්ඨාන නියුක්තව වාසය කරනවා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන එක. කෙටියෙන් සඳහන් කරේ මේ විදිහට සතර සතිපට්ඨානෙ අනුව තමන්ගේ සිහිය පවත්වා ගන්න එක තමයි සතිය කියන එක ඉතින් හඳුන්වන්නේ. ඒක විස්තර වශයෙන් අපි තව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ දීර්ඝ මාතෘකාව විස්තර කරන්න ගියොත් එහෙම. ඊළඟට ඥානය නැත්නම් ප්‍රඥාව කියන එක. විදර්ශනා ඥානය. මේ ආශ්‍රෝක ධර්මයන් සිඳලා දාන්න පුළුවන්. කෙලස් ධර්මයන් කපලා දාන්න පුළුවන් ආකාරයේ විදර්ශනා ඥාන, විපස්සනා ඥානය තමගේ සාන්තන තුළ පදවා ගන්නට ඕන. හිත ප්‍රඥාව කියන්නේ විපස්සනා ඥානය කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ පින්නතුනි ඊළඟ කාරණේ තමයි ධ්‍යාන ධර්මයන්. ධ්‍යාන ධර්මයන්. එතන ධ්‍යාන චතුර්ථ ධ්‍යානයන් ගැන පෙන්වා දෙනවා. සූත්‍ර පරයයන් ගත්තොත් එහෙම චතුර්ථ ධ්‍යාන ගැන තමයි පෙන්වා දෙන්නේ. ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යානය. අභිධර්ම පරයයන් ගත්තොත් මේ ධ්‍යාකාරයෙන් පෙන්වා දෙනවා. චතුක්කණය සහ පංචකණය කියලා. ඒ කියන්නේ සූත්‍ර පරයයන් පෙන්වා දුන්නු සතර ධ්‍යානෙ පෙන්වා දෙනවා. ධ්‍යාන සතර පෙන්වා දෙන. ඒ වගේම එක පස් ආකාරයකට පෙන්වා දෙනවා. කියන්නේ ဒုတိ ය ධ්‍යානය කොටස් දෙකකට කඩලා පෙන්වා දෙනවා. මේ කියන ධ්‍යාන ධර්මයන් උපදවා ගන්නවා. දේත ධම්මික සුඛ විහරණය පිණිස හේතු වන මේ ධ්‍යාන ධර්මයන් නැවත නැවත උපදවා ගන්නවා. ඒවා පිරෙන්නේ නැතුව දිගට පවත්වා ගන්නවා. පහසෙන් උපදවා ගන්න පුළුවන් විදිහට දිනු කර ගන්නවා, වශීකృత කර ගන්නවා. කියන මේ ධ්‍යාන ධර්මයන් උපදවා වාසය කර ගන්න එක. ඒ ධ්‍යාන ධර්ම හතර කියන එකත් මෙතෙන්දී ඇතුළත් වෙනවා. එතකොට දැන් පෙන්වා දුන්නා සද්ධර්ම හතරක්. මොනවද? ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රද්ධ භාවය, වීරිය, සතිය, ප්‍රඥාව කියන එක. ඊළඟට ධ්‍යාන හතර. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යාන හතර. එතන මුලින් කිව්වා ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ පමණ දැනීම, ජාගර යනවා කියන හතරයි. මේ සියල්ලම පිළිතුරු 15ක් තියෙනවා. මෙන්න මේ 15 තමයි 15 චරණ ධර්ම කියලා හඳුන්වන්නේ. එතෙන්දී ධ්‍යාන හතරම ගත්තොත් ධ්‍යාන හතරෙන් කියවෙන තනි දේ තමයි පිළිතුරු සමාධිය. සමාධිය. අනේ නිසා මෙන්න මේ කියන 15 චරණ ධර්ම යම් කෙනෙක්ගේ సంతානය තුළ දිනු කරගත්තොත්, උපදවා ගත්තොත්
ඒ තුළ පිහිටා වාසය කරන කෙනාට තමයි පින්නතුනි අර කෙන විද්‍යා ධර්මයෙන් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා තේරුම් ගන්න ඕන අර හරියට පාක්ෂියෙකුට තමන් ඉන තැන ඉඳලා අඹ ගහට ගිහිල්ලා අඹ ඵල රස විඳින්නට නම් පියාපත් අවශ්‍ය වගේ ශාසනයේ භික්ෂුවට නැත්තම් ගිහියෙක් කෙනෙකුට වෙන්න පුළුවන් සදහැයෙන් මේ නිවන් දකින්න ඕන කියලා කෙනෙක් කටයුතු කරනවා නම් ඒ ත්‍රිවිද්‍යාංග උපදවා ගන්නට නම් ඔබේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය, ආශ්‍රයක්ෂය කරන ඥානය කියන මේ ත්‍රිවිද්‍යාංග උපදවා ගන්නට ඕන නම් ත්‍රිවිද්‍යාංග උපදවාගෙන ආශ්‍රයක්ෂය කරන නිවනින් සැනසෙන්නට අවශ්‍ය නම් ඒ කිනාට එතෙන්ට යන්නට මේ කින විද්‍යාංග උපදවා ගන්නට මෙන්න මේ කින 15 චරණ ධර්මතා අවශ්‍ය වෙනවා. ඒක තමයි හරියට පාදක වගේ. ක්ෂේම භූමියට යන්නට පාදයකක් අවශ්‍ය වගේ චරණ ධර්මතා අවශ්‍යයි. ඉතින් මේ චරණ ධර්මතා වලිනුත් විද්‍යා ධර්මතා වලිනුත් අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මේවා කෙරවලටම දිනු කරගත්තේ බුදුරජාන් වහන්සේ. ඒ නිසා විද්‍යා චරණ ධර්මය කියන ගුණ වලින් අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ විද්‍යා චරණ සම්පන්නෝ කියලා හඳුනනවා. නමුත් නිවන් දැක්ක යම් රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් ආර්යයන් වහන්සේ කෙනෙක් ගත්තොත් උන්වහන්සේ තුළත් මේ විද්‍යා චරණ ධර්මතා තියෙනවා. නමුත් ඒවා කෙරවලටම මුදුනටම දිනු කරගත්තේ පරිමේන් දිනු කරන් දෙන බුදුරජාණන් වහන්සේ. එනිසා පින්නතුනි මෙන්න මේ කියන විද්‍යාවන් අපිට උපදවා ගන්න නම් චරණ ධර්මතා අවශ්‍යයි. ඒ චරණ ධර්මතා තුළ හැසිරෙන්නේ නැතුව ඒවා දිනු කරන්නේ නැතුව විද්‍යා ධර්ම උපදවා ගන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා නිවන් දකින්න නම් ආශ්‍රයක්ෂය කරන්න නම් අපි මැත්තේ මෙන්න මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. ඉතින් සේක ප්‍රතිපදාව වශයෙන් පෙන්වා දීලා තියෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ 15 චරණ ධර්මතාවයන්. එනිසා නිවන් දකින්න කටයුතු කරන අපි හැමදෙනාම මේ ප්‍රතිපදාව තුන එනම් අනුගමනය කරන්න ඕන. සිල්වත් වෙන්නට ඕන. ප්‍රාථමික සංවර සීලයෙන් යුක්ත වාසය කරන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්ත වාසය කරන්න ඕන. පෝජනීය පමණ දැනගෙන අනුභව කරන්න ඕන. ඊළඟට නිදි වැරීම සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ දවස මුළුල්ලේම කර්මස්ථානයක සිහිය පවත්වාගෙන කටයුතු කරන එක, කමඨහන දිනු කරන එක, සතර සතිපට්ඨානට කටයුතු කරන එක. තව කෙටියෙන් කිව්වොත් පියාගේ ඉඩමේ වාසය කරන එක, පියාගේ ගෝචරයේ වාසය කරන එක. පියා තමයි බුදු ශ්‍රාවකයන්ගේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඉඩම තමයි සතර සතිපට්ඨානය. ගෝචරය තමයි සතර සතිපට්ඨානය. අන්නේ ගෝචරයේ වාසය කරන එක. ඊළඟට මේ සද්ධර්ම හතේ උපදවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ත්‍රිවිධ රත්න පිළිබඳව ශ්‍රද්ධාව පවත්වා ගන්න එක. ශ්‍රද්ධාව පිරුණොත් එහෙම යම් මොනවත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට හිරියොතප්පය ලැජ්ජා බය දෙක දිනු කරගන්න එක. ඊළඟට භවශ්‍රද්ධ භාවය ඇති කරගන්න එක. ඊළඟට වීරිය ඇති කරගන්න එක. ඊළඟට සතිය පවත්වා ගන්න එක. සිහිය දිනු කරගන්න එක. සතර සතිපට්ඨානයේ යුක්තව සිහිය පවත්වා ගන්න එක. ඊළඟට කෙලස් දුරු කිරීම පිණිස හේතු වන විදර්ශනා ඥානය දිනු කරගන්න එක. ඒ විදර්ශනා ඥානය දිනු කරන්න උපදවා ගන්නට සමාධියේ ප්‍රයෝජනත් වෙන එක අවසාන පෙන්වා දුන්නට සමාධිය කෙනෙක් මොනට අවශ්‍ය වෙන කරුණක් ඒ ධ්‍යානයෙන් උපදවා ගන්න එක. ධ්‍යාන සමාධි උපදවා ගන්න එක. ඉතින් කෙනෙකුට මෙතන තේරුම් ගන්න ඕන සොද්ද විදර්ශක වශයෙන් භාවනා කරහත් වෙන ආර්යයන් වහන්සේ කෙනෙක් ගත්තොත් උන්වහන්සේ තුළ මේ ධ්‍යාන හතරම ඇත්තේ නැහැ. ධ්‍යාන උපදවා ගන්නවා කියන එකේදී ඒක වෙනම කරුණක්. කෙනෙකුට පුළුවන් ධ්‍යාන උපදවා ගන්නේ නැතුව සොද්ද විදර්ශක වශයෙන් විදර්ශනා භාවනා විතරක් සිද්ධ කරලා මාර්ගඵල අවබෝධ කරගන්න එක. ධ්‍යාන උපදවා ගැනීම තුළින් අභිඥා ආදී උපදවා ගන්න පුළුවන්. ත්‍රිවිද්‍යාවම පහළ කරගන්න පුළුවන්. ඒ ධ්‍යාන උපදවා ගැනීම සඳහා විශේෂ කර්මස්ථාන තියෙනවා. ඒ කර්මස්ථාන දැනගෙන ඒවා දිනු කරන්න ඕන. ඒ ධ්‍යාන වලදී රූපාවචර ධ්‍යාන වශයෙන් තමයි මේ පළවන දෙවන තුන්වන හතරවන ධ්‍යාන පෙන්වා දෙන්නේ. හතරවන ධ්‍යානය උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධ්‍යාන උපදවාත කෙනාට ඉහාට තා පුළුවන් ඕනනම් අරූප සමාපත්තියෙන් උපදවා ගන්නට. අරූප සමාපත්තියෙන් සඳහා හිත යොදාගෙන කටයුතු කරොත් එහෙම ඒ සඳහා භාවනා කරොත් එහෙම ආකාසනං ඡායතනය, විඥානං ඡායතනය, ආංගං සංඥායතනය, නේව සංඥා නා සංඥායතනය කියන අරූප සමාපත්තියෙන් උපදවන්න පුළුවන්. මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යානාත් අරම සමාපatti හතරක් කියනවා අෂ්ඨ සමාපatti කියලා. ඒ අෂ්ඨ සමාපatti උපදවාත කෙනෙකුට පුළුවන් පින තියෙන අරාභිඥාවන් උපදවා ගන්නට. ඉතින් කෙනෙකුට ඒ සඳහා උත්සාහ කරන්නේ නැතුව හුදෙක් සුද්ධ විදර්ශනා භාවනාව වශයෙන් විදර්ශනා විතරක් සිද්ධ කරගෙන ආශ්‍රයක්ෂය කර ඥානෙ පමණක් උපදවා ගන්න පුළුවන්. ඉතින් ආශ්‍රයක්ෂය කරගත්තොත් නිවන් දැක්ක වෙනවා.
ඔබේ නිවාසස්ථාන ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ කියන එක විශේෂ අභිඥාවක්. ඉතින් ඒව නැතුව සුද්ධ විදර්ශනා භාවනා වශයෙන් විතර සිද්ධ කරලා ආශ්‍රය ශේ කරගත්ත රහතන් වහන්සේලා ඕන තරම් ශාසනය ඉන්නවා. එනිසා මේ පසල චරණ ධර්මයන්ගෙන් ඒ අන්තිම හතර දැක්වූ හතර කියන්නේ ධ්‍යාන හතර නැතු වුණත් කෙනෙකුට ආශ්‍රයක්ෂ ඥාන උපදවා ගන්න පුළුවන් කියන කාරණේත් අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ධ්‍යාන උපදවාතොත් ඒක විශේෂ කාරණයක්. යාට පුළුවන් අෂ්ට සමාපatti දිනු කරගෙන අභිඥා ධර්මයන්ද උපදවා ගන්නට. ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, නැත්නම් පංචවිඥා, සට්ඨවිඥා ආදී මේ උපදවා ගන්න පුළුවන්. ඉතින් පින්වතුනි මේ විදිහට කෙනෙකුට ඕන නම් සුද්ධ විදර්ශකයෙක් වශයෙන් භාවනා කරලා මඟඵල නිවන් උපදවා ගන්න පුළුවන්, ආශ්‍රය කර ඥාන උපදවා ගන්න පුළුවන්. එතෙන්දී විදර්ශනා භාවනා කරලා මාර්ගඵල ලැබෙනකොට ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග සහිතව තමයි මඟඵල ලැබෙන්නේ. නමුත් ඔහු ධ්‍යානලාභියෙක් වශයෙන් රූපාවචර ධ්‍යාන සමාපත්තිලාභියෙක් වශයෙන් හඳුන්වන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මාර්ග උපදවාත කෙනාට මාර්ගයෙන් තමයි කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ. නිවන් දැකීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඵලයටපත් වෙනන් පස්සේ ඵල සමාපatti සෝයෙන් වාසය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පින්නතිනි මේ චරණ ධර්මයන් තුළ හැසිරෙන කෙනාට චරණ ධර්මයන් දිනු කරගත්තර ඒකලවර වශයෙන් විපස්සනා භාවනාව දිනු කරගෙන ඥානෙ දිනු කරගෙන පිරිවෙනෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල පිළිවෙලින් සිළු ආශ්‍රයන්සේ කරලා ආශ්‍රයක්ෂය කරගෙන නිවුණු කෙනෙක් බාරපත් වෙන්නට සිළු සංසාර දෙකින් මිදුණු කෙනෙක් බාරපත් වෙන්නට ජාතිය ක්ෂය කරපු කෙනෙක් බාරපත් වෙන්නට කීනා ජාති කියලා උදම්මනන්න පුළුවන් වෙනවා. එනිසා පින්තුනි අපි හැමදෙනාම උත්සාහ කරන්නේ මෙන්න මේ කියන ආශ්‍රයන් ක්ෂය කර ඥාන උපදවා ගන්නට නැත්නම් නිර්වාණ ධර්ම සාක්ෂාත් කර ගන්නට. ඒ සඳහා එනම් අපේ කලියුතු රැකියුතු පිහිටියාගත යුතු මේ ක්ෂේක ප්‍රතිපදාව මේ චරණ ධර්මයෙන් තේරුම් අරගෙන මෙන්න මේ ප්‍රතිපදාව අපි හැසිරෙන්නට ඒවා දිනු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ධර්මතා නැතුව හිතනවා නම් අපි ආශ්‍රය කරන්න පුළුවන් කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ප්‍රතිපදාව මොකක්ද කියලා. ඒ ප්‍රතිපදාව තේරුම් අරගෙන ඒ අනුව අපි ජීවත් වුණොත් එහෙම ඒ අනුව අපේ ජීවිතය හැඩගස්සා ගත්තොත් ඒ ප්‍රතිපදාව තුළම අපි ජීවත් වුණොත් අපට පුළුවන් වෙනවා ඥානෙ දිනු කරගෙන විපස්සනා ඥානෙ දිනු කරගෙන මේ මඟඵල උපදවාගෙන පිරිවෙනින් උපදවාගෙන ආශ්‍රයක්ෂය කර ගන්නට මේ භව ගමන අවසන් කරන්නට සංසාර දුකින් අත් මිදෙන්නට සාන්ති නිවනින් සැනසෙන්නට. ඉතින් මේ ධර්ම දේශනාවේ කුසලයේ ඉතින් මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ශාක්‍ය රජදරු පිරිසට මහානම ශාක්‍ය ආමන්ත්‍රණය කරලා මේ විදිහට සීක ප්‍රතිපදාව දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසානයේ සාදු සාදු ආනන්දේ කියලා ඒ දේශනාව සාදු සිතින් අනුමෝදන් වෙනවා. ඒක එතනින් පස්සේ බුද්ධ දේශනා බවටම පත් වෙනවා. ඉතින් මේ බොහෝ පිරිසට ඒක මාර්ගඵල අවබෝධ කරගන්නට ඒ සූත්‍ර දේශනා හේතුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ සූත්‍රය සඳහන් වෙන්නේ අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගෘහපති වර්ගයේ වෙන්නේ. ඉතින් තවත් ඒ සූත්‍ර ධර්මයන් කියවලා මුලින් කිව්වාගේ සීලාදී ධර්මතා පිළිබඳව විස්තර වශයෙන් දැනගන්න පුළුවන්. විසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථ හදාරන්න. ඒවා තුළින් තවත් පින්තුන්ගේ ධර්මඥානය, භාවනාඥානය දිනු කරගන්න උත්සාහ කරන්න. ඉතින් තවත් ඉදිරියට ධර්මඥානය, භාවනාඥානය දිනු කරගෙන ඉක්මනින්ම හැම දිනාටම සියලු දිනාට මේ ගොහර කටුක බෑංකර සංසාර දිනක් මිදී සාන්ති නිවන සැනසීමටම මේ ධර්ම දේශනාමය කුසල ධර්ම ශ්‍රවණේ කුසලයේ හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. එසේ ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතින්ට දිව්‍යානි පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ඉදං ඕ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතියෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. ප්‍රාර්ථනා සිදු කරගනිමු. මේ උදාාරතර කුසල ධර්මයේ ඔබ අප සියලු දෙනාටම ඒකාන්තයෙන් නිවන් දකින අවස්ථාව මොහොත දක්වාම තුන් සත්පුරුෂ කල්යාණ මිත්‍රන් වහන්සේලා මැසුරු කරන ලැබේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරන ලැබේවා. පාපින් ත්‍රාසින් දුරි මුදුරු වේවා. ඒකාන්ත මේ කුසලය
සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සාන්ත සුඛත මජරාමර නිවනින් සැනසීමටම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරගෙනමු. එම සියේ තබාගෙන ප්‍රාර්ථනා කරගෙන ගාථා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගෙනමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමායේ ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායිමාය පටිපත්තිය ජාති ජරා මරණං මා පරිමුංචිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ සංඝ පුඤ්ඤක්ඛෙත අනුත්තර. සාධු සාධු සාධු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වත් සියලුම දෙනාට තුරුණන් සතු සුවිසු මහා ගුණ බලයේ අනන්ත ප්‍රමාණ ගුණානුභව බලයෙන් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුභව බලයෙන් පින් අනුමෝදගුණ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් අභිවෘද්ධියක් යහපතක් වේවා. දීර්ඝ සම්පන්නිය අභිවර්ධනීය වේවා. ඉදිරි කාලයේදී නිදුක් නිරෝගීව සුවපත්ව පහසුවෙන් මිනිවන් මඟ නිවන් ප්‍රතිපදාව අනුගමනය කරන්නට ශක්තිය බලය වීරිය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද සිදු කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. සංසාර දුකින් මිදී නිවනින් සැනසේවා.